තෙරුවන් සරණයි. ඔබ මේ සවන් දීමට සූදානම් වන්නේ පූජ්‍යපාද අලව්වේ අනෝමදස්සී ස්වාමීන් වහන්සේ සමග ශ්‍රාවක පිරිසක් පැවැත් වූ පෞද්ගලික සාකච්ඡාවක පටිගත කිරීමකටය. මෙය පෞද්ගලිකව පැවැත් වූ සාකච්ඡාවක් වුවද එහි සාකච්ඡා වන ධර්ම කරුණු ධර්මයේ සොයන බොහෝ දෙනාට ප්‍රයෝජනවත් වේ යන අදහසින් අන්තර්ජාලයට මුදා හැරෙන. එම නිසා මෙහි පටිගත කිරීමේ ගුණාත්මක භාවයේ ඇතුළු අනිකුත් නොවැදගත් කරුණු සඳහා අවධානය යොමු නොකර සූත්‍රයට හා විනයට ගලපා බලා ධර්ම කරුණු පමණක් උකහා ගැනීමට උත්සාහවත් වන ලෙස මෙත් සිතින් සිහිපත් කරමු. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. අපි ජාති ප්‍රත්‍යයෙන් ජරා මරණ කියන කාරණාව පිළිබඳව බස් දෙකක්ම කතා කරා. ඉතින් ඒකේ තියෙන ප්‍රශ්න තමයි මම කිව්වේ අහන්න කතා කරන්න කියලා. මේක කොහොමද තේරුම් ගන්නේ? ඒ ප්‍රශ්න අපි සාකච්ඡා කරපු දෙයත් එක්ක තව වටහා ගන්න තියෙන කරුණු පිළිබඳව. බුදුරන් වහන්සේගේ ධර්මයේ කොහොමත් ගොඩාක් ගැඹුරුයි. ඒ කියන්නේ අපි හිතනවාට වඩා ලොකු ගැඹුරක් තියෙනවා. තේරෙන්නේ නැතිකම ගැඹුරුයි කියනවට වඩා සැබෑම ගැඹුරක් ධර්මයේ තියෙනවා. ගැඹුරු කියලා කියන්නේම ඒ ගැඹුර තුළදී අපි තුළ හටගන්නේ ප්‍රීතියක්. සැබෑම ගැඹුරත් එක්ක. හැබැයිම ගැඹුරු බව හම් වෙනකොට. හැබැයි තේරෙන්නේ නැහැ කියලා දුක කියන කාරණාවේදී එතන හම්බ වෙන ගැඹුර යම් කිසි මට්ටමකට අඩුයි. ඒ හම්බ වෙන්නේ නොතේරුම්කම කියන එක. දැන් ප්‍රතිපදාවේ යන කෙනෙකුට මාර්ගයට යොමු වෙච්ච කෙනෙකුට ගැඹුරු බව හම්බ වෙන්නේ ප්‍රතිපදාවත් එක්කනේ. ගැඹුරුයි කියලා හම්බ වෙනවා. ඒ වගේම මේකේ තියෙන සුන්දරත්වය මේ සෑම දෙයක්ම හම්බ වෙනවා. හැබැයි ගැඹුරුයි. යමක් හම්බෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා අපි ඒක හොඳට තේරුම් ගන්නට ඕනේ. අද සමාජයේ අපි මේ ගැඹුරුයි කියලා වචනකින් කතා කරනවා. ගැඹුරුයි කියලා විස්තර දෙනවා. ඒක මොකද අපි ඇත්තටම කැමති නෙමේ යම් විස්තරයක් හම්බ වෙනවට. අපි මේ සසරේ යන ස්වභාවය සත්‍යයක පැවැත්ම මේක. හැම වෙලෙම අල්ලගන්නනේ කැමති. කොහෙන්ගෙත් අල්ලගන්න. අර අසුරන් සූත්‍රය පැහැදිලි කරන්නේ වඳුර අත්ෙන් අතට පණින අනික අල්ලගන්න බලාගෙන කියලා. ඒක තමයි ස්වභාවය. ඉතින් ඒ නිසා අපි ඒ චින්තනය අපි තුලින් අතහැරෙන්නට ඕනේ. නැත්නම් අපිත් අර තව අර දැන් කාලේ ගැඹුරු කී අපි විශ්ලේෂණය කරන විස්තර වගේ මේ ලෝකී ප්‍රකට වෙන දේ සියුම් කර බලනවා වගේ තවත් විග්‍රහයක් හම්බෙයි. එච්චරයි. ප්‍රතිපදාවක් ඉස්මතු වෙන්නේ නැහැ. අපි නිතරම කතා කරන්නේ මේ සාකච්ඡා ටිකේදීම බුදුරන් වහන්සේ දුන්නේ ප්‍රතිපදාවක් කියලා. ප්‍රතිපදාව පිටින් නෙමෙයි ප්‍රතිපදාව ඇතුලේ. ප්‍රතිපදාව කියලා කියන්නේ කරන වැඩක් හම්බෙන්නේ, කිරීමක් හම්බෙන්නේ. වචන ටිකක් නෙමෙයි. දැන් අපිට දන්නවා සම්මා දිට්ඨි දෙකක් තියෙනවා. ලෞකිකයි ලෝකෝත්තරයි. අපට ওই දෙකේදී ලෞකික සම්මා දිට්ඨිය කියන්නේ මතක් වෙන්නේ ප්‍රතිපදාව නෙමෙයි. ධානය විපාක තියෙනවා, පෙරලොවක් තියෙනවා, මෙලොවක් තියෙනවා, පරලොවක් තියෙනවා. අපිට වචන ටිකයි ඕනෙත්. අපි එච්චරටම අදුම ලෝකෝත්තර පැත්ත අදාළ නැහැ. ලෞකික පැත්ත ගත්තා. අපට ওই වචන ටික හිතීම විතරයි අපි හිතන්නේ මේ ප්‍රතිපදාව හැටියට. දැන් බලන්නකෝ අරක ශාස්ත්‍රෝරය ගත්තාම තවත් අය ගත්තාම ওই වචන ටික නොකිය තියෙන්න පුළුවන් වචන ටික. නමුත් පිළිගැනීම අන්න පරලොව යන්න බ්‍රහ්ම ලෝකේ යන්න ප්‍රතිපදාවක් කියනවා. ඒ පරලොවක් තියෙනවා. ඊළඟ හොඳක් කරන්නේ. ඊළඟ ගුණධර්ම අම්මා තාත්තා ඉන්නව සලකන ඕපපාතික උපත. ඊළඟට මේ ශ්‍රමණත්වයක් අවබෝධ කරගත්ත ශ්‍රමණත්වයක්. එතකොට දැන් ඒ දෘෂ්ටිය නෙමෙයි තියෙන්නේ. සමහර වචන ටික නෑ. කියන්නේ නෑ. දානේ විපාක තියෙනවා, අත්ති දින්නම්, අත්ති හුතං ඒවා කියන්නේ නෑ. පරලොවක් තියෙනවා, මෙලොවක්. නමුත් දෘෂ්ටිය මොකද්ද? ලෞකික සම්මාදිට්ඨිය. දැන් අපට මතක් වෙන්නේ ඕක කියනකොටම මේ වචන ටික කියන්න ඕනේ. ප්‍රතිපදාව ඉස්මතු වෙන්න ඕනේ. වචන ටික දැනගත්තා නම් ඇති. වචන ටික අපේ මෙමරියට ගියා නම් ඇති. ඒක ප්‍රතිපදාව. ඔන්න ඔය විදිහටමයි මේ ලෝකෝත්තර මාර්ගය කියන්නේ ප්‍රතිපදාව. වචන ටික නෙමෙයි. ප්‍රතිපදාවෙන් මාර්ගය හම්බෙන්නට ඕනේ.
ප්‍රතිපදාවේ මාර්ගය හම්බුනද වචන ටිකක් විතරක් හම්බුනාට ඉතින් වචන ටිකක් විතරයි ඒක. ලෞකික සම්මාදිට්ඨිය කියනවා දුක්ඛ ඥාන, සමුදය ඥාන, නිරෝධ ඥාන, මග්ග ඥාන, සම්මා සංකල්ප මේකයි වාචා මේකයි කම්ම. වචන ටික. ඒ වචන ටිකෙන් දුන්නනේ අර්ථය. දැන් අරක ශාස්ත්‍රවරය නැත්නම් අපි ගත්තොත් වෙන සුනිත ශාස්ත්‍රවරය. දැන් මේ ශාස්ත්‍රවරු ওই වචන ටික සමහරවිට නොකියව ඇති. නමුත් එයාගේ දෘෂ්ටිය ලෞකික සම්මාදිට්ඨිය. එතකොට එහෙනම් බලන්නට ඕනේ අපි හැම වෙලෙම වචන ටික ලේබල් කරලා දැන් සමහර කෙනෙකුට මෙහෙමත් තියෙන්න පුළුවන්. දැන් මේ කාලේ බුදුරණවහන්සේ කියලා තියෙන ලෞකික සම්මාදිට්ඨිය. ආමෙලවත් තියෙනවා, පරලොවත් තියෙනවා, අම්මට හරකුම් පින් තියෙනවා. මේ උපවාදික ඒ වචන ටික දාගෙන අනේ හැබැයි පව් කරනවා. අනේ හැබැයි වැරදි දේ කරනවා. හැබැයි ලෞකික සම්මාදිට්ඨිය යුක්තයි. වචන ටික දාගෙන. වචන ටිකෙන් යුක්ත වෙලා. වචන ටිකෙන් යුක්ත බවක් නැතුව ශ්‍රමණ බ්‍රාහ්මණුන්ට අවබෝධ කරගත්ත ශ්‍රමණ බ්‍රාහ්මණු ඉරණ ඒකට යොමු වෙන්න ඉපේ. වචන ටික වචනේ දිනවනේ හිතේ. ඒ ඇතේ. ඔන්න ඔය නිසා අපි බලන්නට ඕනේ මේ ධර්මයක බලනකොට මේ වචන ටිකකට කොටු වීම වචන ටිකකින් දුන්නේ අර්ථයක් දෙන්නනේ. යොමු වෙන්න දුන්නේ අර්ථයක් දෙන්න. ජරා මරණ ගැන කියලා දුන්නේ අර්ථයක් දෙන්න. යොමු වෙන්න දුන්නේ වචන ටික. ඒක යොමු වීමට දුන්නේ. අද යොමු වෙන්න බැරි නම් මොකක්වත් වෙන නැත්නම් හරි මෙහෙම කරන්න මොකක්වත් නොකිය මෙහෙම කරන්න මොකද්ද කරන්න බෑනේ. ඒක ඉස්මතු වෙන්න යම් විග්‍රහයක් දෙන්න ඕනේ. අපි මේ විග්‍රහය දා ගන්නවා ඒකෙන් ඉස්මතු වීම ගන්නෙ නැහැ. අන්න ඒකයි බුදුරණවහන්සේ පෙන්වන්නේ ධර්මයේ ඉගෙන ගන්නකොට අර්ථය ධර්මයේ වැටෙනවා කියලා. අත්ඤ්ඤු ධම්මඤ්ඤු අර්ථ පටිසංවේදීච ධම්ම පටිසංවේදීච. ඔක පැහැදිලි කරන්නේ ඒකනේ. අපට අර වචන ටික දා ගන්නවා අර්ථ පටිසංවේදී ධම්ම පටිසංවේදී අදාළ නැහැ. ඔන්න ඔය ටික අපට ලෝකෝත්තර මාර්ගය කියන එකෙත් ප්‍රතිපදාව එක්ක හම්බෙන්නට ඕන. මේ ජාතිපච්ච ජරා මරණ ගැන හොයනකොට ඒක තමයි. ඒකයි බුදුරණවහන්සේ පෙන්නපු කාරණාව තුළ සම්පූර්ණයෙන් හෙවීම වැදගත්කම තියෙනවා. බුදුරණවහන්සේ පෙන්නපු කාරණාවම හෙවීම වැදගත්කම. එච්චර වැදගත් වෙන්නට ඕන ඒක. එච්චරට වැදගත් වෙන්නට ඕන. එච්චරට වැදගත් වුණාට පස්සේ වැදගත් දේ හොයනවා. දැන් අපි කතා කරා ජාතිපච්ච ජරා මරණ කියන කාරණාව එක්ක ගොඩක් කරුණු. ජාතිය ඇති කරන ජරා මරණ නැත කියන කාරණාව හොයන්න ඕන කාරණා. ජාතිය ඇති කරන ජරා මරණ නැත. එතකොට ඊතර වීමක් හම්බෙන්නේ යමක් තියනවා කියලා නෙමෙයි. මේ ඉපදී මේ උපදිනවා. ඔය න්‍යාය හම්බෙන්නේ. එතකොට ඊතර වෙනවා කියනකොට යමකින් ඊතර වෙනව නෙමෙයි. ඊතර වුණා. යමක් හම්බෙන්න බෑ. ඒ නිසා තමයි අර අපි මම හිතන්නේ ඊයේ අවසානයේ කතා කරන්න යෙදුනේ මේ බුදුරණවහන්සේ පංචපාස්කන්ධය ගැන පැහැදිලි කරනකොට අවස්ථා සම්බන්ධයත් එක්ක දීලා වේදනාව ආත්ම වශයෙන් ගැනීම. කියන වේදනාව කියනකොට අර මේ කියන ගැනීමත් එක්කම ඉක්ම වෙන එක. මේ මම වෙමි. මේ කියනවා දැන් අපි තන්නේ තමම නේසුහමසින මේසවත්තාති. කොහොමද කියන්නේ? එතකොට මේ අවස්ථා සම්බන්ධයක් දීලා. ඒ කියන්නේ ඒ හැම වෙලෙම දැන් හම්බ ගෝචරත්වය විඳීම නෙමෙයි. හම්බ වීම දැන් අපි බලනකොට අපි වේදනාව ගැන හිතනවා. දැන් හිතීම කියන දණක් එක්ක අපට අර ලැබිච්ච දේ අයින් වෙන එක නෙවෙන්නේ. ඒකනේ වෙන එකක් අල්ලගන්න. ඒකනේ මෙසේ බව අන්සේ බවට යන්නේ. ඉත්ත බව අඤ්ඤතා බවට. ඒකත් එක්ක පැවැත්මන්නේ තියෙන්නේ. එකකින් අරකට පයින්නවා. එකකින් අරකට පයින්නවා. ඔන්න ඔය ටික වෙන්නේ. ඒ සකස් වීමම කියන කාරණාව වෙන්නේ. හැබැයි මේ සකස් වීම කියන කාරණාව හොයන්න අපට අනිවාර්යෙන් ගෝචරත්වයක් එක්ක යන්න ඕනේ. අපට ප්‍රකටත්වයක් එක්ක යන්නට ඕනේ. ඒකයි ජරා මරණය පිළිබඳව ප්‍රකටත්වයකට යමු වෙලා. ඒ ප්‍රකටත්වය කොහොමද වෙන්නේ කියලා හොයන්න යමු වුණා. අන්න ඒකෙක් හොයන්න. දැන් අපි ගන්නකො අපි මේ හැම එකම හොයනකොට කොච්චර වැරදිද කියලා. දැන් සාමාන්‍ය සරල උදාහරණ ගත්තොත් අපි අර ඊයේ කතා කරා ජරා මරණ තිරසන් ලෝකේ ජරා මරණය කියලා ගත්තට පස්සේ ජාතිය කියන කාරණා ඉපදීම. ඒ ඉපදීම කියන හේතුව නිසා අපේ ලෝකයේ මට්ටමින් හරි ජරා මරණයටපත් වෙනවා කියලා හම්බ වෙනවා. හැබැයි අපට ඒ හම්බ වෙන්නේ
ඉපදීම කියන කාරණාවට ආයේ මමෙක් සම්බන්ධ වෙලා. ඉපදීම නිර්වචනයක් වෙලා. ඉපදීම අවස්ථාවක් වෙලා. ඉපදීම තැනක් වෙලා. ඉපදීම වැරද්ද නෙමෙයි හම්බුනේ. ඉපදිච්ච තැන වැරදි වෙලා. ඒකයි දුක තියෙන්නේ. ඉපදිච්ච තැන වැරදි. ඒකයි දුක තියෙන්නේ. ඉපදීම දුක නෙමෙයි. ඉපදිච්ච තැන වැරදි ඒ නිසා දුකයි. ඔන්න ඔය විදිහට යනවා. ඒක නිසා මේ ජරා මරණය ගැන හොයනකොට අපි බලන්නට ඕනේ හැම වෙලෙම මේ ප්‍රත්‍යක්ෂ අපි උදාහරණයකට ගත්තොත් මම මේ දවස්වල රූපණය ගැනීම කතා කරන්නේ. පටවිය කියලා හම් වෙනකොට තද දැන් මම පුටුවක් උඩ ඉඳන් ඉන්නවා. දැන් මම පුටුව අල්ලනකොට ඔන්න පටවි. දැන් අපිට එක පැත්තකින් යනවා පටවියක ඇල්ලුවා කියලා. තද ගතිය. ඒ තද ගතියක් තියෙනවා නම් ඒක කොච්චර විහිළුවක්ද? මම පැත්තකටලා ඉද්දි මේක මං තද ගතියක් තියෙනවා නම් මේක තද ගතිය කියලා මොකකින්ද නම් ගන්න ගතියක් කියන එක බෑ. ඊළඟට යනවා ගතියකින් හම්බුණා කියලා. ඉතින් ගතියකින් හම්බුණා කියලා ගියාම දැන් වෙන් වශයෙන් දෙකක් හම්බෙලා. ගතිය මටනේ. ගතිය මට. ඉතින් මට නම් ගතිය මම නම් ගතියක් කියලා දැම්මේ. මම මනසින් නම් ගතියක් කියලා දැම්මේ. ඇයි මට මේකට වායුව කියලා දාන්න බැරි? ඇයි මට වායුව කියලා දාන්නේ? මම නම් දැම්මේ. ඉතින් මට පුළුවන් නේ ගතියට වායුව කියලා දාන්න. ගතිය කියලා දාන්න. මම දැම්මා නම් වෙන්න එපා එහෙම. ඒ ඉබේ වෙනවා නම් මේක මාරු විහරි වෙන්න එපා. කෝ වෙන්නේ නෑනේ. එහෙනම් බුදුරණාහි පෙන්නන්නේ මේ දෙපැත්තට යන එක නෙමෙයි. මේ ගෝචරත්වය හොයන්න. මොකද්ද මේ ගතිය කියන්නේ? අන්න ඒ වගේ ජරා මරණය කියන කාරණාවේදී ජරා මරණය කියනකොට අපට එක පැත්තකින් යනවා ලැබිච්ච මගේ දේ නැති වෙලා මට ලෙඩ වෙනවා මගේ හැම රැලි වැටෙනවා මගේ කය විනාශ වෙනවා මට ශෝක වෙනවා අපිට හැම වෙලෙම මෙන්න ඒකනේ. එතකොට ශෝකය කියන කාරණාව මෙන්න මේක හම්බ වීම මම පුංචි උදාහරණයක් කියන්නකො මෙහි. දැන් ඔන්න හිතන්න අතීතය ගැන හිතන්න. අතීතයේ මේ sannivedana පහසුකම් තිබ්බේ නැහැ මොනවත් තිබ්බේ නැහැනේ. අපිට මම මහාන වෙලා මං ගොඩාක් දුර ගිහිල්ලා. ඒතකොට මං දෙවපියෝ නැදිහක මම කිලෝමීටර 400ක් ඈතක ඉන්නවා. දැන් අපිට මට මේ දෙමාපියෝ ගැන ලොකු ආදරයක් තියෙනවා. එතකොට ඔන්න දෙමාපියෝ මැරිලා. දැන් මට sannivedanayak එන්නේ නැහැ. දැන් මට දුකක් ඇති වෙනවද? දැන් දෙමාපියෝ මැරිච්ච නිසා දුක ඇති උනේ. ඒ මරණය නිසාද ශෝකය ඇති උනේ? නෑනේ ඇති උන්නේ නෑනේ. එතකොට දැන් මට ඒක හම්බ වීමේදී අන්න ශෝකය ඇති වෙනවා. ඒතකොට ශෝකය කියන අම්ම මැරිච්ච නිසාද? නෑ. හම්බ වීමනේ. ඇයි අපි අම්මා මැරීම ගැන හොයන්න යන්නේ? ඇයි අපි හම්බ වීම ගැන හොයන්නේ නැත්තේ? ඇයි ඒකේ ප්‍රත්‍ය හොයාගෙන යන්නේ නැත්තේ? ඔන්න ඕකනේ හොයන්න තියෙන්නේ. ඔන්න ඕක අමතක වෙනවා. හැම වෙලෙම දෙපැත්තට පයින්නවා. එක පැත්තකින් අර ශෝකේ ඉඳ ඉච්ච කාරණා අනිත් පැත්තෙන් ශෝකේ ලැබිච්ච තැන. ශෝකේ හම්බ වීම කියන එක යන්නේ නැහැ. ඔන්න ඔතන හොයන්නේ නැහැ. ඔතන හොයනකොටයි පංචපාස්කන්ධය හොයන්නේ. ඕක හෙව්වේ අනිත් අයත්. අන්න එකයි තියෙන්නේ යාලත් ලොකු විශාල නෝනක් තිබ්බා. ඒකනේ උපතෝභාග රහතන් වහන්සේ විශේෂ කෙනෙක් වෙන්නේ. ඇයි එච්චර නෝනක්? අනිත් පැත්ත අෂ්ටවිමුක්ෂ. එතකොට හැබැයි ඒ අයට ඒක හම්බුන්නේ නැහැ බුදුරණවහන්සේ පෙන්නපු කාරණාව එක්ක. ඒකෙන් අයින් වුණා. මේ ප්‍රකට ගෝචරත්වය වෙන එකක් අල්ලගත්තා. ඒත් ඉත්ත බව අනිත්‍ය බවමයි. හැබැයි අයින් උනේ අර ප්‍රකටත්වය හොයලමයි. ප්‍රකටත්වය ලැබුණේ ඇයි කියලා හිව්වේ නෑ. ප්‍රකටත්වය ලැබීමෙන් මේක හම්බුනා නම් මේක වැරදි. ඒ නිසා එකකින් අයින් වුණා. ඒක වැරදි කියලා එකකින් අයින් වුණා. ඒක වැරදි බව අයින් වුණාර මේ කියන ලැබීම අන්න ඒක හම්බුන්නේ. ඒකත් එක්ක වැරද්ද හම්බුන්නේ. මෙහි ලැබිච්ච දේ වැරද්දක් හම්බුනේ. ලැබිච්ච දේ ප්‍රකට වුණේ රූප වේදනා සංඥා සංකාර විඥානත් එක්ක.
අන්න ඒ නිසා ඒකේ යම් යම් දේවල් දැන් රූපයත් එක්කනේ ගොරෝසුම තියෙන්නේ. නැත්නම් අනිපද සංඥාවත් එක්ක. මෙන්න මේ කර දිනකොට සංඥා ලැබපු දේ සංඥාවයි ඔක්කොම ඉක්මලා අසංඥ වෙනවා. නැත්නම් අරූපයට යනවා. හැබැයි බුදුරණන් වහන්සේ වෙන්නේ ඇයි මේ වෙන්නේ? ඇයි? මොකද්ද? පිරිසිද හොයන්න. ජරා මරණේ ශෝකේ පරිදේ මේක පිරිසිද හොයන්න. මොකද්ද? ඔන්න ඕක හොයද්දී ජාතිය හම්බෙන්නේ. ඒක හොයද්දී ජාතිය හම්බෙන්නේ හේතුව හැටියට. ඒ ජාතිය හම්බෙනකොට බයි ජාතිය හම්බෙන්නේ සංකතයක් හැටියට. එහෙනම් ජාතිය ගැන අපි කතා කරන්න වෙනවා. ජාතිය කියන්නේ මොකක්ද? හැබැයි ජාති කතා කරන්නයි භවය කතා කරන්න නැතුව. අන්න ඒකයි මේ විදිහට ක්‍රමානුකූලව යන්න තියෙන්නේ. හොයන්න පටන් ගන්න ජරා මරණේ. හොයාගෙන යනකොට හම්බෙන්නේ ජාතිය. හැබැයි ජාතිය හම්බෙන්නේ ජාතිය හම්බෙලා තියෙනවනේ මොකද්ද කියලා. මේ බුදුරණවහන්සේ තනියෙන් බෝධිසත්ව තනියම අඹල කරගත්තේ. අපි මේ කියපු දේ මේ කරන්න යන්නේ. හැබැයි ජාති හොයාගන්නේ භවය හොයාගන්න නැතුව. භවය හොයාගන්නේ උපාදාන. ඒක ජාති කියලා අපි සංකල්පයක් දාලා වැඩක් නැහැ නේ. සංකල්පයක් කියලා වැඩක් නැහැ නේ. ඒක ඉබේන්නේ නැහැ නේ. එහෙනම් ඉබේ කියන්නේ ස්වයංව බුදුරණන් වහන්සේට අවබෝධ වෙනවා. අපට ස්වයංව අවබෝධ වෙන්නේ නැහැ. ඒකනේ බුදුරණන් වහන්සේ වචනේ වුනේ නැත්තේ. ඒකත් එක්ක හොයන්න වෙනවා. එතකොට එහෙනම් මෙන්න මේ ජරා මරණ ශෝක පරිදේ දුක්ඛ දොමනස් උපායාස කියන මම අර කීප උදාහරණ ටික ඉතින් බලන්න ඕන ඕකනේ හම්බවීම කියන්නේ. දැන් ඉතින් ඔය කාරණාවනේ ලෝකේ සම්පූර්ණ හැම එකක් එක්කම හම්බ. ඇයි අපි ඒක ගැන හොයන්නේ? දැන් අරව හොයලා අපි හොයන්නේ ඒක නෙයි. ජරා මරණ ශෝක පරිදේ දුක්ඛ දොමනස් උපායාස නැත්නම් ඇයි නිදහස් වෙන්නේ? අවශ්‍ය නැහැ. ඒකත් එක්කනේ මේ හොයන්න පටන් ගන්න. එතකොට මේ ගෝචරත්වයත් එක්ක මේක හම්බ වෙනවා. දැන් හොයන්න තියෙන්නේ නම් ඒකනේ ප්‍රශ්නේ. වෙන එකක් නෙවෙයි. ඒ ප්‍රශ්නෙට උත්තරේ හොයන්න තියෙන්නේ. හැබැයි මේ ප්‍රශ්නේ මොකක්ද? ජරා මරණ. පැවැත්ම. මෙන්න මේ ප්‍රශ්නෙට උත්තරේ හොයන්න. මේක හොයනකොට ඒ ප්‍රකට වීම කියන්නේ මොකද්ද කියලා හොයනකොට අන්න ජාතිය කියන එක හම්බ වෙනවා. ඉපදීම. හැබැයි ඉපදීම කියන එක ලේබල් නැතුව ඉපදීම කියන එක හොයාගන්න. නැත්නම් ඉපදීම හොයාගන්න බැරි වෙනවනේ. දැන් බුදුරජාණන් දේශනා කරපු නිසානේ ඉපදීම කියනවා. ඉපදීම මොකක්ද එහෙනම්? අන්න ඉපදීම ගැන හොයන්න වෙනවා. ඒකයි මේ ටික විමසන්නට ඕනේ නැත්තේ. ඒ විමසද්දි තමයි හරියටම හම්බෙන්නේ ජාතිපත්‍ය ජරා මරණය. එතකන් හම්බෙන්නේ. එතකොට එහෙනම් මේ ජරා මරණයට ඒ හම්බවීමට ප්‍රත්‍ය බුදුරණවහන්සේ අන්න ඕන වෙනවා. ජාතියයි ප්‍රත්‍ය. ඉපදීමයි ප්‍රත්‍ය. ඉපදීම කියනකොට අපිට මොකක් ඉපදීමෙන් කිව්වොත් ඔන්න ආයි ප්‍රශ්නයක් එනවා. ඉපදීම ප්‍රශ්නේ මිසක් මොකක් ඉපදීමෙන්ද කියන නෙමෙයි. ඉපදීමයි ප්‍රශ්නේ. එතකොට ඉපදීම හැටියට කතා කරොත් ජාති සංජාති ඔක්කාන්ති නිබ්බති අබිනිබ්බති කන්දාන පාත බව ආයතනනම් පටිලා. ස්කන්ධ. ඒ කියන්නේ ඉපදීම කියලා ගත්තා. ඒ ඉපදීම කියන කාරණාව හම්බෙන්නේ නැහැ භවය හම්බෙන්නේ නැතු. එතකොට එහෙනම් මේ දැන් හොඳට හිතන්න දැන් මේක හිතනකොට දැන් ඔන්න මට කොහොම හරි ජරා මරණේ ජාතිය හොයාගන්න. ඉතින් දැන් හේවෙනවා නම් ආයි මොකටද අනිත්‍යව හොයන්නේ? ආයි හොතපන්ලා ඉවරනේ. හම්බෙලා නම් හොතපන්ලා ඉවරයි. ආයි මොකක් ආයි හොයන්න ඕනේද? ආයි ඕනේ හොයන්න. දැන් ප්‍රශ්නේ අහන්න පුළුවන්. සයනස ජරා මරණයට ජාති ඉපදීම කොහොමද ගැලපෙන්නේ? ඉතින් ඇයි ගැලපෙන්න ඕනේ නැත්තේ? ඒ කියන්නේ අපි ඇහිත් එකම හොතපන් වෙන්න ඕනේද? ඒ කියන්නේ අපිට විමසන්න ඕනේ නැද්ද? අපිට ජාතිපත්‍ය ජරා මරණ දැන් ස්වාමීන් වහන්සේ හරියටම කියන්න ඕනේ. ජාතිපත්‍ය ජරා මරණ හරි. ඔන්න ඕකයි. ඒතකොට අපි දැන් ඔක හම්බෙන්නේ ඊතර වීමත් එක්ක නෙමෙයිද? දැන් බුදුරණවහන්සේ දේශනා කරපු නිසා දැන් අපි හොයන්න වෙනවා. ජාතිය කියලා කිව්වා බුදුරණවහන්සේ. එහෙනම් ජාතිය මොකද්ද? ජාතිය කියන එක යම්මත් හොයාගෙන යනකොට ඊළඟට ජාති හොයාගන්න භවෙ නැතුව. භවෙ මොකද්ද? සම්බන්ධය ගන්න බෑ. සම්බන්ධය ගත්තා හොතපන්නයිනේ. ඊතර වෙනවනේ. අපි සම්බන්ධය ගන්න දැඟලුවට ගන්න බෑ. අවස්ථාවත් එක්ක දාගෙන කොහේ හරි පැටලෙනවා. ඊතර වෙන්නේ. අපි කැමති වුණාට ඊතර නැතුව පටලව ගන්න. කොහොම හරි දාගෙන.
අර හිතන්න ඕනේ කියන කාරණා අමතක කියලා යනවා. හිතන්න ඕනේ කියන කාරණා. හම්බ වෙන්නේ හිතන්න ඕනේ කියන එක විතරයි. වෙන මොකුත් හම්බෙන්නේ නැහැ. ඉතින් ಜಾති ජරා මරණ හරණ අවිද්‍යාව කියලා හම්බෙන්නේ දෙයක් නැහැ නේ. ඒ දෙක හරිනේ. දැන් ශෝකයට තේරෙනවා. අවිද්‍යාව කොහෙද හම්බෙන්නේ? අන්න එකයි මේ අවිද්‍යාව දක්වාම කල්පනා කරන්න ඕනේ නැත්තේ. හොඳයි එහෙනම් මම ඊට වඩා කතා කරන්නේ. දැන් එහෙනම් තියෙන ප්‍රශ්න අපි කතා කරමු. ඊට මේ කතා කරන්න අපි මේ සම්බන්ධයෙන් කතා කරන්න ජාතිපති ජරා මරණ කියන එකත් එක්ක. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. ස්වාමීන් වහන්සේ ගිය සැරේ දේශනාවේ ස්වාමීන් වහන්සේ කිව්වා මේ අපි සතුටෙන් පිළිගන්න නිසා තමයි සක්කාය හැදෙන්නේ කියලා පංච උපාදානස්කන්ධය හැදෙන්නේ කියලා ස්වාමීන් වහන්සේ. සතුටෙන් පිළිගැනීම කියන එකත් යම්කිසි ස්කන්ධවල එකතු වීමක් නේද ස්වාමීන් වහන්සේ? තෙරුවන් සරණයි. සතුටින් පිළිගැනීම කියනොත් දැන් අපි පටිච්චසමුප්පාද කතා කරොත් ඒකෙදි වෙනමම කාරණාවක් හැටියට එකට යන්නට ඕනේ. එකයි එක වෙනම මේ පැත්තෙන් කතා කරනවා නැති තණ්හාව කියන එක. දැන් අපිට මෙතනදී කියන්නේ ලෝකයේ මුල් මට්ටමින් කතා කරොත් එහෙම අපිට සතුටින් පිළිගැනීම කියනකොට යමක කියලා ගිහිලා තියෙනවා. අන්න එක තමයි වැරද්ද එක දකින්නට ඕනේ නැත්තේ. යමක කියලා ගිහිල්ලා. ඒ කියන්නේ පංචීපාස්කන්ධය කියන කාරණාව එක ගිහිල්ලා. හැබැයි දුක සකස් වෙන ක්‍රියාවලිය එක්ක නුවණින් දකින්න කෙනාට දුක සකස් වෙන ක්‍රියාවලිය නුවණින් දකින්න කෙනාට සකස් වීම කියන පංචීපාස්කන්ධය හතුටින් පිළිගැනීම කියලාමයි හම්බෙන්නේ. කියන්නේ මහා පුන්නමා සූත්‍රය පැහැදිලි කරන්නේ උපාදානේ වෙන්නේ පංචීපාස්කන්ධය එතනින් වෙන දෙයක්ද නෑ. පංචීපාස්කන්ධය කියලා චන්දරාගයෙන් උපාදාන. අන හතුටින් පිළිගැනීම. හැබැයි පංචීපාස්කන්ධය කියන්නේ යමක් නෙමෙයි. පංච උපාදානස්කන්ධය කියන්නේ එතකොට යාගේ නුවණ තියෙනවා පංච උපාදානස්කන්ධය කියන්නේ මොකද්ද කියන කාරණාව. අන්නේ නුවණත් එක තමයි එයාට සතුටින් පිළිගැනීම කියන කාරණාව හම්බ වෙන්නේ. එතකන් හම්බ වෙන කාරණාවේදී අර අවස්ථා සම්බන්ධයක් එක්ක මේ කියන කාරණාව එක්ක යමක හම්බෙලා තියෙනවා. යමක කියලා හම්බ වෙනකොට සතුටින් පිළිගැනීම කියන කාරණාව ආය වෙනම එකක් වෙනවා. දැන් මේ 12 කතා කරාම අවස්ථා 12ක් නෙමෙයිනේ. අවස්ථා 12ක් නෙමෙයි. මේ හේතු හොයාගෙන යද්දි හම්බෙන එක. හේතු හොයාගෙන යද්දි හම්බෙන එක. එතකොට එහෙනම් හේතුව හොයාගෙන යනකොට දැන් මේ හම්බ වෙන දැන් අපිටම පංචපාස්කන්ධයක් කියලා අපිට මූලිකව ජරා මරණ හැටියට ප්‍රකටත්වයේ හම්බෙද්දි ඒ හම්බ වුණේ ලෝකයේ මට්ටමින් අපි ගෝචරත්වයේනේ. ඒක මූලිකව ලෝකයට හම්බෙච්ච කාරණාව. හැබැයි බුදුරණවහන්සේ වෙන්නපු කාරණාව එක්ක නිවැරදිව දැක්කේ නැහැ. දැක්කනම් සෝතාපන්නන් ජාතිපති ජරා මරණ කියලා. අන්න හොයන්න කාරණාවක් එක බුදුරණවහන්සේ එක දීලා තියෙනවා. එහෙම හොයද්දි තමයි මේ සතුටින් පිළිගැනීමත් එක්ක පංචපාස්කන්ධය නැත්නම් මේ පැවැත්ම කියන කාරණාව හම්බ වෙන්නේ. එතකොට දකිමින් වාසය කරන තියෙන උදේවයනේ. අර බෝධිසත්වයොත් මහා පදාන සූත්‍රය පැහැදිලි කරන්නේ. ජාතිපත්‍යයෙන් ජරා මරණ මෙන්න පටිච්චසමුප්පාද හොයාගෙන ගිහිල්ලා අපරේන සමයේන. ඊට පස්සේ පංචපාස්කන්ධ උද්‍යත්තගාමි. පංචපාස්කන්ධ උදේවය දකිමින් වාසය කරා. ඇයි සම්පූර්ණයෙන් මේක දැක්කා. සම්පූර්ණ මේක හම්බුණා. එහෙනම් ඒක හම්බෙන්න මේ විදිහට හොයාගෙන යන්නට වෙනවා. පටිච්චසමුප්පාද එක්ක. ඒක හොයාගෙන යනකොට ඒ කාරණා දැන් ඔය අපි පංචපාස්කන්ධයේ උදේවය දකින්නවා කියනකොට දැන් අපි සාමාන්‍යයෙන් ගත්තොත් එහෙම ආර්ය සත්‍යයේදී දුක්ඛ සමුදයට තණ්හාවනේ කතා කරන්නේ. නමුත් ආර්ය සත්‍යයේ පටිච්චසමුප්පාද කතා කරනවා දුක්ඛ සමුදයට. එතකොට එහෙනම් මේව මේ කරුණු 12ක් නෙමෙයි යම්කිසි ක්‍රියා ඒ කියන්නේ මේ හම්බ වෙන ඒක සකස් වෙන ආකාර සකස් වීමේ ස්වභාවය. එහෙනම් ඒ කාරණාවට වෙන් වශයෙන් ඒකේ අර්ථය හොයන්න වෙනවා. වෙන් වශයෙන් අර්ථය හොයන්න වෙනවා. අපි අර්ථය හොයන්න වෙන් වශයෙන් යමු නොවුනොත් අපේ හිතීමේ හැකියාවට ඉඩක් නැහැ. දැන් හිතීමේ හැකියාව දෙන්නනේ මේ කාරණාව කියන්නේ. ඒකට ඉඩක් නැති වෙනවා. ඇයි අපිටම දැන් කල්පනා කරලා තේරෙනවා මේ ඔක්කොම එකට හම්බෙන්නේ. ඉතින් ඇයි බුදුරණවහන්සේ දුන්නේ ඒවා? යෝනිස මනසිකාට උපදින්නනේ. එහෙනම් අපට ඒවා වෙන් වශයෙන් අපි හොයාගෙන යන්නට ඕනේ. යනකොට ප්‍රඥාවත් එක්ක තමයි දකින්නේ පංචපාස්කන්ධය හතුටින් පිළිගැනීමෙන් මේ දුක සකස් වෙනවා කියලා. ඒක දකින්නේ ප්‍රඥාවෙන්.
ඒක විඥාණයට හම්බෙන එකක් නෙමෙයි. ඒක අපට හම්බෙන එකක් නෙමෙයි ප්‍රඥාවට දකින්න එක. ප්‍රඥාවෙන් දකින්න යන්න හැබැයි අනිවාර්යයෙන්ම අපි ඒ කාරණා වෙන් වශයෙන් අපි ඒ ක්‍රියාවත් එක්ක ඒකේ තියෙන කර්තව්‍යයත් එක්ක ඒකේ මොකද්ද වෙන්නේ? මොකද්ද මේ කියන්නේ? අන්න ඒක එක්ක හොයන්නට ඕනේ. එහෙම හොයනකොට ප්‍රඥාවටයි ඒ කාරණාව සම්පූර්ණයෙන්ම හම්බ වෙන්නේ. තේරුවන් සරණයි. දැන් ඔබ වහන්සේ කියන්නේ කලින් පෙරේද දෙදිගටම කිව්වනේ සවනස් ಜಾති මේ ජරා මරණයි ಜಾති අතරේ සම්බන්ධයෙන් විමසීම කරන්න කියලා. ඒක සවනස් දැන් ජරා මරණ කියන එක හොයාගෙන යද්දී දැන් ප්‍රායෝගිකව සවනස් මම නිකමල එක විමසීමක් කරා. ඒ කියන්නේ ඊයේ දවසේ වගේ පුළුවන් වෙලාවට හිතුවා. ඒකට සවනස් දැන් අර ඔබ වහන්සේ දේශනාවක් කරද්දී ඒකේ තියෙන ඒකට සතුටු වීම එවෙලට තියෙනවා. ඊට පස්සේ ඔබ වහන්සේ නෙමෙයි ඕනම ධර්ම දේශනාව ශරණකදී ඒ සතුට තියෙනවා. ඊට පස්සේ ටිකක් වෙලා ගිහිල්ලා ගියාම මේ සතුට නැති වෙනවා. සවනස් ඒ කියන්නේ අර දුක දුම්නස මට කියන්නේ ඒක ප්‍රායෝගිකවම තේරෙනවා. සවනස් ඊට පස්සේ ඒක ගැන කල්පනා කරද්දී තේරෙනවා මං මේක මේ කියන්නේ මේකට බෑ කියන්නේ ඒක සවනස් ධර්ම ශ්‍රවණය කරපු ඉඳන් දන්නේ ඒක බෙහෙත විස වෙලාද දන්නේ නිකම්ම නිරාශ වෙනවා. මේකේ බාරගත්තෙන්න තමයි මේක වෙන්නේ කියලා. සවනස් එහෙමම හැමදේම කෙරේ මෙහෙම විමසද්දී මුල යනවා නිකම්ම සවනස් මේක සැකසීමකින් කියන්නේ අර හට ගැනීම කියන තැනට යනවා. සවනස් ඒක ඒ විදිහට හිතන එක හරිද නැත්නම් සවනස් අපි කොහොමද තවදුරටත් මේක විමසන්නේ තේරුම් සවනස්. තේරුවන් සරණයි. නෑ ඇත්තටම හට ගැනීම කියන කාරණාව එක ඊළඟට බුදුරන් වහන්සේව සම්බන්ධ කරලා ගන්න වෙනවා. ඒතර බුදුරන් වහන්සේව සම්බන්ධ කරගන්න වෙනවා. නැතුව බෑනේ ගන්න. අන්න එකයි බුදුරන් වහන්සේ අවශ්‍ය වෙන්නේ. එතකොට ඒකනේ බුදුරන් වහන්සේ පෙන්වා දීලා තියෙන ජාතිප්‍රත්‍යයෙන් ජරා මරණ කියන. හැබැයි ඉතින් ජාතිය හොයන්න වෙනවා. සමුදය කියන කාරණාව හොයනකොට සමුදය කියලා දාගෙන වැඩක් නැහැනේ. ජාතිය හොයන්න වෙනවා. ඒ ජාතිය හොයන්න බෑ භවය හොයන්න නැතුව. භවය හොයන්න බෑ උපාදාන හොයන්න නැතුව. උපාදාන හොයන්න බෑ තණ්හා හොයන්න නැතුව. එහෙනම් මේ හැම එකක්ම හොයන්න වෙනවා. ජරා මරණය කියන කාරණා හොයාගන්න මේ හැම එකක්ම හොයාගන්න වෙනවා. හැබැයි අපි කරන්න හොඳ නැති වැරද්දක් තියෙනවා. කරන වැරද්දක්. මේක හොඳ නෑ කරන්න. මේක තමයි ජාතිපතෙන් ජරා මරණය කියලා අන්න අපට නිෂ්ඨාවකට යනවා. ඇත්තටම නෑ එහෙම නෙමෙයිනේ හම්බුනේ. ඒ ජාතිය කියන එක තාම හොයලා නෑනේ. හම්බෙලා නෑනේ. කොහොමද ගන්නෙ? හැබැයි අපි අර හොයන්න පෙළඹෙනවා. මොකද්ද කියලා හොයන්න පෙළඹෙනකොට අන්න සමුදය පැත්තේ තමයි බුදුරණවහන්සේ දේශනා කරපු කාරණාවත් එක්ක හොයාගන්න තියෙන්නේ. හැබැයි ඒක දිගට හොයන්න වෙනවා අපෝ. කොනටම හොයන්න වෙනවා. කොනටම හොයාගෙන ආයෙත් මුලින් ඉඳලා ආයෙ හොයන්න වෙනවා. නිෂ්ඨාවකට යන්න බෑ. නිෂ්ඨාවකට ගියොත් අන්න වරදිනවා. දැන් මම ඇත්තට මේ දවස් ටිකේ මේ කරුණු ටික කතා කරලා අවස්ථාවක් දෙන්නෙත් මේක අහලා මේව කරන්න කියලා. අපි දැන් මම හිතන්නේ ඊයේ බණ්ඩාර අර ප්‍රශ්නයක් කියේ මොකද්ද මෙහිම හිතන්නේ කියන කාරණාවත් සාමාන්‍ය පොදු ප්‍රශ්නයක් හැටියට. ඊට පස්සේ දැන් අපි එහෙනම් ඊළඟ හැවීම කියන කාරණාවේදී අපි ආයේ අර ටිකත් බලන්න ඕනේ. භවයේ උපාදානෙ මේවා ටික නැත්නම් අපිට හොයන්න බැරි වෙනවනේ. හැබැයි අපි තාම හරියට හොයලා නැහැ. හැබැයි හරියට හෙව්වේ නැති වුණාට අපිට මුලින් ඉඳලා හරිය ටිකක් හොයන්න වෙනවා. ආයෙ මුලින් ඉඳලා ආයෙ මුලට එනවා. ආයෙත් අර ටික හොයනවා. ඒත් හරියට හොයලා නැහැ. හැබැයි අර මෙතන දැන් ජරා මරණ පත්යෙන් ජාතිපතෙන් ජරා මරණ කියන කාරණාව යම් හරි තේරුම් ගැනීමකට ඒ කියන්නේ මේක මොකද්ද කියලා හොයනකොට අපේ මට්ටමින් අපි අතෙන් යන්න වෙනවනේ අප හොයන්න. හැබැයි හරියට නැහැ. මේක හොයන්න යන්නේ. ජාතිපතෙන් ජරා මරණ යන්නේ. ආයෙ මොකද්ද කියලා හොයන්න වෙනවා. අන්න අපි තනියම අපි බලන්නට ඕනේ ඒක හිතන්න. හැම වෙලෙම බලන්න ඕනේ හිතන්න. කල්පනා කරන්න. ඒ සමුදය කියන එක හොයන්න. මොකද මෙතනදී හම්බෙන්නේ නැහැ මොකුත්. හම්බෙනවා නම් ඊතර වෙන්නේ නැහනේ. හම්බෙනවා නම් ඊතර වෙන්නේ නැහනේ. ඒ දේ හරිනේ. බහිත් ගැඹුරකට යනකොට
බහිනකොට තවත් ගැඹුරු බවමයි හම්බෙන්නේ. තවත් ගැඹුරු බව. දැන් හම්බ වෙනවා නම් මොනවා හරි හම්බ වෙන්නේ මටනේ. මම ඉන්නවනේ. මම ඉන්න බවම අවස්ථාවත් එක්ක මේ මම වැරදි කියන එක අත්තා කියන්නේ. ඒකෝර න අත්තා කියලා මට ඒක වෙන ජාතිපච්චන් ජරාමන හම්බෙන්න දෙයක් නෑනේ. අපට හිවිලා තියෙනවා. ඉතින් ඒ නිසා ඒ සමුදේ පැත්ත හොයන්න ඕනේ. හැබැයි අපි කොනකටම අපි මේ ජාතිය හොයනකොට ජාතිය කියන්නේ මොකද්ද කියලා අපට නිෂ්ඨාවකට යන්න බෑ. ආයි භවය හොයන්න. ආයි උපාදානෙ මේවා හොයන්න වෙනවා. ඒවා හොයාගෙන ගියා කියලා ඒත් අපි හොයාගෙන යන්නේ තව ටික අඩුවෙන්. නමුත් ඒක කරන්න වෙනවා. මොකද හේතුව අපේ තියෙන මට්ටමටනේ අපි කරන්නේ. අපේ තියෙන හැබැයි අපි නිෂ්ඨාවකට යන්න හොඳ නෑ. මේක තමයි බුදුරයන් වහන්සේ පෙන්නපු දෙයම. දැන් ඒ නිෂ්ඨාවකට යන්නේ කවුද? ඉත්මන්නේ. කොහෙද ආබුදු වෙන්නේ? නෑනේ. අන්න ඒකයි අතහරින්න ඕනේ නැත්තේ. හෙවීම නෙමෙයි අතහැරිය යුත්තේ නිෂ්ඨාවකට යෑම. හෙවීම නෙමෙයි අතහැරිය යුත්තේ නිෂ්ඨාවකට යෑම. හොයන්න ඕනේ. තව හොයන්න ඕනේ අරහෙට. ආයෙත් පටන් ගන්න ආයෙත් හොයන්න. හැබැයි හොයනවා කියන කාරණාවේදී අපි තුල ටික ටික ප්‍රඥාව වෙනවා. ඒක ඊළඟට හොයද්දී ඊට වඩා දෙයක් හම්බෙන්නේ. නිෂ්ඨාවකට යන්නේ ඒක අතහරින්නට ඕනේ. හැම වෙලෙම හොයන්න තියෙනවා කියන කාරණාව හම්බෙන්න ඕනේ. ඉතින් ඒ නිසා වෙන දෙයක් නෙමෙයි කරන්න තියෙන්නේ. ඒකම තමයි. බයි ආය අර ඉතුරු ටිකත් හොයන්න. දැන් අපි හිතමු දැන් උන් අපි හිතන් ඉන්නවා ඊළඟට භවය ගැන කතා කරනකම් මං හිතන්නේ උපාදාන ගැන කතා කරනකම් මං හිතන්නේ ඕන් ඉච්චරයි. ඇයි? ඒ කියන්නේ මට මේක තේරෙලාද? නෑනේ. දැන් අපි හිතුවේ මේ පාඩමක් උගන්වනවාද? ඒත් නෑනේ. පාඩමක් උගන්වන්නේ නෙමෙයි. අපි මේ නුවණින් ඉමස මේ කතා කරන්න යමු වෙනවා. මේක තේරුම් ගන්න උත්සාහ කරනවා. එහෙනම් අර බුදුරණවහන්සේ පෙන්න පිටින් අපි හිතන්නට ඕනේ. හැබැයි නිෂ්ඨාවකට යන්නට හොඳ නෑ. පිළිගැනීමකට යන්නට හොඳ නෑ. ඔන්නෝක අපි හොඳට මතක තියාගන්න ඕනේ. හැබැයි මේ සමුදයම තමයි හොයනකොට හම්බය වෙන දේ. හැබැයි බුදුරණවහන්සේ මුල් කරගෙන. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. අර මේ කලින් දේශනාවලත් අර ගොඩක් කිව්ව විදිහට අර මෙතන අර සෙවීමම ගොඩක් වැදගත් කියන එකට දැන් පංච උපාදානස්කන්ධය උළු යටි කර සෙව්වා කියලා අර උදායි ස්වාමීන් වහන්සේ එතන ගොඩක් කිව්වනේ අන්නේ තැන ගැන හිතුවොත් අපිට ගොඩක් වැදගත් කියලා මට හිතුණා. මේ කියන්නේ මේ දැන් අපිට ගෝචර වෙන තැන එක්කනේ අපි අල්ලගෙන යන්නේ එහෙම මට ඒ විදිහට බලනකොට හිතුණා මේ දැන් ඇත්තටම දැන් ලෝකයේ තියෙන ගොඩක් දැඩි මිත්‍යා දෘෂ්ටි වලින් අයින් වෙච්ච ලෝකයේ සත්‍ය පිළිගත්තු කෙනෙක් ඔය ගෝතරත් එනකොට හොයන විදි නිකන් මේ අපි තුන් විදිහකට වගේ කියලා මට හිතෙනවා මේ දේශන අහද්දී ඒ කියන්නේ එකක් තමයි දැන ගැනීම කියලා ගමුකෝ. එතකට දැනගත්ත දේ කියලා හිතන් එනවා. මම දැනගත්ත දේ කියලා අර දේ කියන දෙයට තියෙන වැරද්ද හොයාගෙන මේ එතකොට ඒ බාහිරට යොමු වෙලා ඒක කොයි විදිහකට හරි ඔය මේ කඩලා හරි දාපු විදිහට හරි මොනවා හරි විදිහකට බලලා ඒක අයින් කරලා එහෙම පැත්තකට යන්න පුළුවන්. අනිත් එක තමයි දැනගත්තේ මම කියලා. එතකොට මගේ වැරද්ද කියලා මම කියන්නේ මේ නාම රූප විඥාන හරි කියලා අන්න එහෙම දාලා මෙතන දෙයක් නැහැ කියලා එහෙම යන්නත් පුළුවන්. එතකොට තවත් එක දැන් වාසිය කිව්වේ දැන ගැනීම මේ තමා විදිහට කියන්නේ දැන ගැනීම තමා උනේ කොහොමද කියන එක කියලා ඒක ලැබෙනකොට අන්න ඒකගේ හේවීමේ වමනාව එතෙන්ට යෙදෙනකොට අර ඒ අවශ්‍ය ඔය බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ අවශ්‍ය වෙන්නේ අන්න එතකොට එතෙන්ට දැන් ඔය ප්‍රත්‍ය කියන එකේ අර්ථය ගැනීමේ කෝණය හරියට එතෙන්ට අහුවෙන්න නම් ඒක සොයනකොට ඒ බුදුරජාණන් වහන්සේ පෙන්නපු අර්ථය එන විදිහට ඒ කෝණය ලැබෙන්න තමයි ධර්මයේ ඕන වෙන්නේ
කියලා මට හිතුණා. ඉතින් එතකොට ඒක ගන්නකොට දැන් උන්වහන්සේ පෙන්නලා දීලා තියෙන මේ හැමතිස්සෙම දැන් මේ ඔය පරිසම්පාදේ වුණත් දැන් අර මේ ජාතකෝ හෝති කියලා හැම දෙයකම දැන් ජාතියත් ඉපදීමක් කියලා උපදින බව කියන එකෙන්ම වචන වලින් අර්ථයන හැටියට උනත් ගත්තාම සංකත බව පෙන්වීම නේතන පෙන්වන්නේ කියන්නේ නිත්‍ය නැති බව කියන එක අන්න එහෙම ඒ අර්ථයන විදිහට එතනදී නේද ඒ දහම අවශ්‍ය වෙන්නේ කියලා නිකම් මට හිතෙච්ච එකක් එතන වැරදි නම් වහන්සේ මේක පෙන්වලා දෙන්න දරුවස්සා. තිරවසන්න නෑ ඇත්තට මේ විස්තරය හොඳයි. ඒ කියන්නේ මේ දැන් ලෝකේ මට්ටමින් ගත්තාම ලෝකේ හම්බෙච්ච දෙයින් ඉක්ම වෙන්න හදනවා. ඒතර හම්බෙච්ච දේ කියන කාරණාව හම්බවීම දෙයත් එක්ක හම්බ වෙලා ඒ දේ අයින් වුණත් එකයි ඊළඟට අනිත් පැත්තෙන් එන දේ තමයි ඒ දේ මට හම්බුනේ කියලා මම කියන කාරණා වැරදි කියලා බලන්න යනවා. එතකොට දැන් මේ දෙකත් එක්කනේ දෙපැත්තට යන්නේ. හැබැයි හම්බවීම කියන එකට විදීම හඳුනා ගැනීම තමා වුනේ කොහොමද? මම වුනේ කියනකොට නෙමෙයි තමා වුනේ කොහොමද? දැන් මම විදීම හඳුනාගත්තා නම් මං ඕන වැරදි කියලා යනවා. එතකොට අපි මේ පැත්තෙන් ගිහිල්ලා ඉවරනේ මේ ඔක්කොම මම කරේ කියලා. එතන මමනේ හඳුනාගත්තේ. ඉතින් මට පුළුවන් හඳුනා ගන්න තියෙන්නේ. මට කරන්න අනත් ලක්ෂණ සූත්‍රය තියෙන්නේ. රූපේ මානේ රූපේ අනාත් වේදනාව අනාත්මයි. යම් හේකින් ආත්ම වූයේ නම් මෙසේවා මෙසේ නොවක ලැබිය හැකියි. ආත්ම වූයේ නම් අනිත් පැත්තෙන් කතා කරනවා. එතකොට දැන් අපි ගත්තොත් එහෙම දැන් මේ සත්‍ය සිද්ධාන්තයනේ. සත්‍ය සිද්ධාන්තය පැහැදිලි කරනවා. දැන් අපි ගන්නවා දැන් ඔන්න අපි මම කියලා ගලා ගන්නවා. දැන් මමනේ මේ ඔක්කොම කරේ. මම කරේ නම් එහෙනම් මේ මම කියන කාරණාව වැරදි කියලා අපි අර නාම රූප ඥානෙ මොනම හරි දාලා අපි වැරදි කියලා දාගන්නවා. මමනේ කරේ. ඉතින් මට පුළුවන් නොකර ඉන්න. මට නොකර ඉන්න පුළුවන්. ඇයි අපි වැරදි කියලා හපදාගන්නේ? මට කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. නමුත් එතන බැලුවොත් එහෙම ඒ අවස්ථාවත් එක්ක තමා වුනේ කොහොමද? මම වුනේ කොහොමද? නෙවෙයි තමා වුනේ කොහොමද? වේදනාව තමා වුනේ කොහොමද? ඔන්න ඕකයි හොයන්න තියෙන්නේ. වේදනාව තමා වුනේ කොහොමද? හඳුනා ගැනීම තමා වුනේ කොහොමද? දැන ගැනීම තමා වුනේ කොහොමද? දැන ගැනීම මම වුනේ කොහොමද කියලා බලනකොට දැන් අවස්ථා පැත්තකින් දීලා එක්ක දැන ගැනීම වැරදි එක්ක මං වැරදි. ඔය දෙක නියන්නේ. එක්ක දැන ගැනීම වැරදි එක්ක මං වැරදි. හැබැයි දැන ගැනීම වැරදි කිව්වත් මං වැරදි කිව්වත් අවස්ථාවක් එක්ක යමක් හම්බෙලා ආයෙත් තව තැනකට යමු වෙනවා. දැන ගැනීම තමා වුනේ කොහොමද කියන ප්‍රශ්නේ හොයාගෙන යන්න කිව්වොත් අන්න හොයන තැනම ගැඹුරු තැන. එතකොට අවස්ථාව කියන කාරණාව එක්ක ගන්නකොට යමක් හම්බවීම දැනගත්ත දේ සහ දැනගත්ත මම මෙන්න මේ දෙක එක නෙමෙයි ඒ දෙක එක්ක විතරක් නෙමෙයි හම්බ වෙන්නේ ඒ හම්බ වීමේ දැන ගැනීම මම කියන එක. ඒ හම්බ වීමේ දැන ගැනීම මම කියන එක. අන්න එකයි වේදනාව තමා කියන එක. මෙන්න මේක සිදු වුණේ කොහොමද කියලා හොයන්නටයි බුදුරණවහන්සේ පටිච්ච සමුප්පාද න්‍යාය පෙන්නන්නේ. ඒතර බලන්න නම් ඒ ප්‍රශ්නේ තේරුම් ගන්නව. කොච්චර නුණක් වුණාද? ඒ කියන්නේ සක්කාය දිට්ඨිය තේරුම් ගත්තා නම් ප්‍රහාණය කරන්නේ. සක්කාය දිට්ඨිය තේරුම් ගත්තා නම් ප්‍රහාණය කරන්නේ ඒකනේ. වේදනාව කිව්වත් මම කිව්වත් මේ දෙක නම් අපට තේරෙනවා. වේදනාව මම කියලා ගන්නවා කියලා. වේදනාව මම කියලා ගන්නවා. විඳින්නේ මම. ඒක තේරෙනවා. විඳින්නේ මම, හඳුනගන්නේ මම, දැනගන්නේ මම. හරි ඒක තේරෙනවා. හැබැයි විඳින්නේ මම, දැනගන්නේ මම කියන කාරණාවේදී අවස්ථාවකනේ කියලා තියෙන්නේ. ඒතර අර භව කියන පැවැත්ම කියන කාරණාව හිමමයි. හඳුනගන්නේ මම නෙමෙයි, හඳුනා ගැනීම වැරදි, මම හඳුනාගත්ත එකත් වැරදි. දැන් මොකද වෙන්නේ?
මම හඳුනගන්නේ නෑ. හඳුන ගැනීමත් වැරදි, මමත් වැරදි. මං හඳුන ගැනීමත් වැරදි. දැන් මම හඳුනගන්නේ නෑ. මං හඳුනගන්න නැතුව හම්බෙලා. අන්න වේදනාව එතනත් ඒ වේදනාව තමයි. නමුත් වේදනාව තමයි කියලා හම්බෙන්නේ නැහැ. ඉතින් එතනදි කොහොමද? මෙන්න මේ වේදනාව තමයි, සංඥාව තමයි, සංකාරය තමයි, විඥානය තමයි. තමාගෙන් වේදනාවෙන් ඌ තමයි. වේදනාවන්ත වූ තමයි, සංඥාවන්ත වූ තමයි, හඳුනා ගැනීමෙන් වූ තමයි. මෙන්න මේ කාරණාව හොයාගන්න එක ගොඩක් අමාරුයි. ඔන්නෝක හැවීමටයි මේ පටිච්චසමුප්පාදය තියෙන්නේ. පටිච්චසමුපාද න්‍යාය තියෙන්නේ. අන්නේ කාරණා හොයන්න. ඒ කියන්නේ කිසිදු විදිහකින් දැන් අපි ගත්තොත් නිරේ දුක, තිරිසන් ලෝකේ දුක අපට හම්බ වුණේ ඇත්තටම ඒ තිබෙන්නා වූ දෙහි දුකක් කියලානේ. දිව්‍ය ලෝකේ දුක නෑනේ. ආභාසර දිව්‍ය ලෝකේ දුක නෑනේ. ඒක සැපයිනේ. දැන් අපිට හොඳට සමාධිය වැඩිලා සිල් රැකිලා භාවනා වැඩනවා නම් දුක නෑනේ. අපිට ෂෝක්නේ. ඇයි අපි හැම වෙලේම අර අවස්ථාවෙන් අයින් වෙන්නයි බලන්නේ. වෙන අවස්ථාවකට යන්න. අවස්ථාව එක්ක නෙමෙයි දකින්නේ. අන්න ඒකයි මේ කාමයන්ගෙන් වෙන්වීමත් නුවණින් දැක්කනම් එයා මාර්ගී. අපි ඔක නිතරම කතා කරා අර නීවරණ අනුපස්සනාව පිළිබඳව. සන්තංව අජ්ජත්තං කාමච්ඡන්දං අත්තිමේ අජ්ජත්තං කාමච්ඡන්දේ පජානාති. පජානාති වෙනවා. ආධ්‍යාත්මික කාමච්ඡන්දේ ඇති වෙනකොට කාමච්ඡන්දේ ඇති බව. කාමච්ඡන්දේ නැති බව හම්බෙනකොට සමාධිය තියෙනවා කියලා නෙමෙයි. අන්න අවස්ථාවත් එක්කම ඉක්ම වුණා. ඉක්ම වුණා. නැති බව හම්බුණා නෙමෙයි. ඉක්ම වුණා. නැත්තම් නැති බව හම්බෙනවා. ඒකනේ මම මේ පුන කියන්නේ හරිදී හම්බෙන්න බෑ කියලා. ඉතින් වැරදි කියලා අතහැරලා හරිදී අල්ලගත්තා කියන්නේ අපි ඉන්නවනේ එතන. ඒ අවස්ථාවේ ඉන්නවනේ. හරිදී ඊතර වෙලා කොහෙද? හරිදී තුල ඉන්නවනේ. ඊතර වෙලා නැහැ. අන්න ඒක නිසා තමයි ඒ අවස්ථාවත් එක්ක හම්බ වීමත් එක්කම වෙන අවස්ථාවකට ඉත්තභාව අඤ්ඤතා භාවය කියන එකකට යමු වෙන්නේ නැති. ඉත්තභාව අඤ්ඤතා භාවයකට යමු වෙන්නේ නැති. මේ බව අන්භවකට යමු වෙන්නේ නැති. මේ බව අන්භවකට යමු වෙනකන් හසර පැවැත්ම. ඒකකට යමු වෙන්නේ නැති මේ බව එක්කම විඳීම තමා කියලා මම කියලා. මේ භව එක්ක විඳීම මම. ඒ කියන්නේ විඳීම තමා. මෙන්න මේක හම්බ වෙලා ඒකේ වැරද්දත් එක්ක හොයන ඒක මොකද්ද කියලා හෙවීමයි පටිසමුප්පාදය කියන්නේ. ඒතර බලන්න ඒක මොකද්ද කියලා හොයන්නේ ඒක කොහොම ඒක ඔච්චර හොයාගන්න වෙනවද? අන්න ඒකයි නුවණ අවශ්‍ය. ඉතින් ඒ නිසා අන්නේ වගේ ප්‍රතිපදාවක් තමයි බුදුරජාණන් වහන්සේ පෙන්නන්නේ. ඒකට තමයි මේ පටිච්චසමුප්පාදය හැම වෙලෙම පැහැදිලි කරන්නේ. ඉතින් හැම පටිච්චසමුප්පාද පෙන්නන හැම කාරණාවකම පටිච්චසමුප්පන්න ධර්මයක් හැටියට ඉස්මතු වෙන විග්‍රහයක් තියෙනවා. ඊට පස්සේ තේරුවන් සරණස මේ ජරා මරණේ ජාති ධම්මයක්. ඔබට මේ භවයේ ජාති ධම්මයක් ඒ විදිහට කතා කරද්දී සරණස එතනදී මේ ආරණ්‍යය ඉස්මතු වීම වඩා මේ සංකත භව කියන එක ඉස්මතු වෙනවද කියන එකයි සරණස. එතකොට ජාතිපත්‍යයෙන් ජරා මරණ කියන මේ ආරණ්‍යයත් එක්ක කතා කරද්දී මේ ජාති ධම්ම බව කියන එක කොහොමද සනස තේරුම් ගන්න කියලා පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්න සනස. තේරුවන් සර්. කොහොමද ಜಾති ධර්මයක් භවයේ ಜಾති ධර්මයක් කියනකොට අපි පටිසම්පන්න ධර්මයක් හැටියටනේ හම්බෙන්නේ. පටිසමුප්පාද හැටියට නේ පටිසම්පන්න ධර්මයක් හැටියට. ඒ කියන්නේ ආරණ්‍යය හැටියට දැක්ම නෙමෙයි ආරණ්‍යය කියන දැක්මනේ. උදේට පටිසම්පන්න ධර්මයක් හැටියට හම්බෙන්නේ. ඒකට පැහැදිලි කරලා ඉවරයි භවයේ ಜಾති ධර්මයක්, උපාදාන ಜಾති ධර්මයක්. ජාතිය ಜಾති ධර්මයක්, ජරා මරණ ಜಾති ධර්මයක්. කියන්නේ පටිච්චසමුප්පන්න ධර්මයක් කියන කාරණාව පැහැදිලි කරලා ඉවරයි. ඒ පටිච්චසමුප්පන්න ධර්මයක් හැටියටයි ඒක ඉස්මතු වෙලා එන්නේ. ඊළඟ ප්‍රශ්නේ මොකද්ද කිව්ව මට ඇහුන්නේ. ඒ කියන්නේ සරණස මේ ජාතිපත්‍යෙන් ජරා මරණ කියන එක දකිනකොට මේ ಜಾති ධර්මයක් බව යෙදෙන්නේ කියන එකත් එක්ක නැති බවක්ද මේ කියන එක සරණස පොඩ්ඩක් පැහැදිලි කරගන්න. තේරුණා.
හොයන්න පටන් ගන්නකොට ජාති ධර්මයක් හැටියට තමයි හම්බ වෙන්නේ. ඇයි දැන් ඒ දේ හම්බ වෙලානේ. එහෙනම් ජාති ධර්මයක් හැටියට. අටගත්ත දෙයක් හැටියට තමයි හම්බ වෙනට ඕනෙත් හොයන්න පටන් ගන්න. ඊට දැන් බලන්නකෝ අපි ජරා මරණය හොයන්න පටන් ගන්නකොට ජාතියට සම්බන්ධ කරන්න දැම්ම ගමන්ම අපි තුල යම් කිසි කෝණයක් එන්න පටන් ගන්නවා. ජරා මරණය කියන කාරණාව ජාති ධර්මයක් බව ඉස්මතු වෙන්න. ඉස්මතු වෙලා නෙමෙයි ඉස්මතු වෙන්න. කෝණයක් එන්න පටන් ගන්නවා. හැබැයි ජාතිපත්‍ය ජරා මරණ කියනකොට අර සංකත පටිච්චසමුප්පන්න ධර්මයක් හැටියට නෙමෙයි පටිච්චසමුප්පාදයේ හැටියට හම්බෙලා ඉතර වෙනවා. දකින්නකොට හොයනකොට ඉස්මතු වෙන්නට ඕනේ. ඒ කාරණා හොයාගෙන යනකොට දැන් කොහොමත් මේ විග්‍රහ තුළ හැම එකම පෙන්වලා තියෙන පටිච්චසමුප්පන්න ධර්මය. ඒ කියන්නේ ජාති ධර්මයක් හටගන්න ධර්මයක් හැටියට මේක අනිත්‍ය සංකත පටිච්චසමුප්පන්න කියන්නේ. එහෙනම් දැන් මේ කාරණාව එක්කනේ හොයන්නේ. දැකීමනේ පටිච්චසමුප්පාදය කියන්නේ. එතකොට නම් පටිච්චසමුප්පාද දකින්නකොට ඊතරනේ වෙන්නේ. හැබැයි පටිච්චසමුප්පාදය දැකපු සෝතාපන්න කෙනාටත් හම්බෙන්නේ සංකත ධර්මයක් හැටියට. දැන් අපි මාර්ගඵල නොලබා ඒ ගැන හොයනවනම් අපට මාර්ගයේදී හම්බ වෙන කාරණාව මගට හම්බ වෙනවා මිසක් සෝතාපන්න කෙනෙකුට දකින්න කෝණය ඉස්මතු වෙන දැන් මට හම්බ වෙන්න ඕන නැත්තේ එයාට යොමු වෙන ආකාරයක හිතලා යන එකනේ. ඒ කියන්නේ සංකත ධර්මයක් හැටියට හම්බ වෙන විග්‍රහයක් එක්කනේ හිත යොමු වෙන්නට ඕන නැත්තේ. පටිච්චසමුප්පන්න ධර්මයක් හම්බ වෙන විදිහට හිතන්න යොමු වෙන්න ඕන නැත්තේ. මොකද අපි එකක්නේ අරන් හොයන්නේ. එහෙනම් ඒ හම්බ වෙන හැටියට තමයි හොයන්නට වෙන්නේ. දර්ශනියත් එක්ක තමයි පටිච්චසමුප්පන්න බව හම්බලා ඊතර වෙන්නේ. ඊතර වෙන මාර්ගය හම්බෙන්නේ. ඒක මාර්ගය. අතන පටිච්චසමුප්පන්න ධර්මයක් හැටියට හම්බ වෙනවා. හැබැයි පටිච්චසමුප්පාද දකින්නව නෙමෙයි ධර්මයක් හැටියට හම්බ වෙනවා. දැකපු කෙනාට. ධර්මයක් හැටියට. එතකොට ඒකයි එක විග්‍රහයක් තියෙන්නේ. ඒකේට පැනවීමක් තියෙන්නේ. එතකොට එහෙනම් හොයන්න පටන් ගන්න තියෙන අපට හම්බෙච්ච තැනකින් නෙමෙයි. එහෙනම් අපට හොයන්න පටන් ගන්න යොමු වෙනකොට මේක ජරා මරණයේ පටිසම්පන්න ධර්මයක් හැටියට ඉස්මතු වෙන විදිහ හැවීමක් තියෙනට ඕනේ. හැබැයි පටිසම්පද දැකලා නැහැ. නමුත් අපි යම් හරි මට්ටමකට පටිසම්පන්න ධර්මයක් හැටියට ඉස්මතු වෙනවා. අන්න ඒකයි අනිච්ච සම්පස්සමානිය කියන්නේ. අනිච්ච සම්පස්සමානිය. අනිච්ච දකින්නවනේ අනිච්ච සම්පස්සමානිය. අනිච්ච සම්පස්සමානිය හම්බ වෙනවා. ධම්මනිච්ඡානකන්ති වැස ගන්නවා. අන්න ඊතරණ මාර්ගය හම්බ වෙනවා. එතකොට එහෙනම් ඒ ජාති ධර්මයක්, භවයේ ජාති ධර්මයක්, ජාති ධර්මයක්, සංකතේ ජාති ධර්ම, මේ ජරාමාන ජාති ධර්මයක් මෙන්න මේ කාරණා විශ්මතු වෙන විදිහට අපේ චින්තනය හම්බ වෙන්නට ඕනේ. ඒ කියන්නේ අනිත්‍ය සම්පස්සමානයක් වෙන්නේ. ඒ චින්තනය හම්බ වෙද්දී මාර්ගයෙන් තමයි ප්‍රඥාව උදා වීමෙන් ඒ චින්තනය තුළින් හටගත්ත ප්‍රඥාව උදා වීමෙන් ජාතිපච්ච ජරා මරණං කියන නුවණ හට ගන්නවා. ආරණ්‍යය. එතකොට මොකද්ද කියන කාරණාව අදාළ නැහැ. පෙරවන් සරණයි. පෙරවන් සරණයි ස්වාමීන් වහන්සේ මේකදී අර ඔබ වහන්සේ ඉදිරිපත් කරපු මේ දෙමෝපියන්ගේ මරණය කියන කාරණය අපි එකට සම්බන්ධ කරලා ගත්තොත් දැන් අපි නොදන්න සංනිවේදනය නැති කාලයක අම්මා ඈත ප්‍රදේශයක ඉඳලා මරණයටපත් වෙනවා. එතකොට අපිට දුකක් හටගන්නේ නැහැ. නමුත් යම් ආකාරයකින් දැනගන්න ලැබුණට පස්සේ ඔන්න දුක හට ගන්නවා. එතකොට ඒ අමාගේ අම්මාගේ මරණය නිසා දුක හට ගන්නවා. දැන් වෙන කෙනෙක් මරණය දැනගත්ත කියලා එහෙම දුක හටගන්නේ නැහැනේ. එතකොට තමාගේ අම්මාගේ මරණයත් එක්ක තමයි දුක හටගන්නේ. එතකොට මේ දැනගැනීමේ සිද්ධියේදී මේ දුක හටගත්ත සිද්ධියේදී එතනම තමාගේ උපතත් සිද්ධ වෙනවා කියලා මට හිතෙන්නේ ස්වාමීන් වහන්සේ. කරුණාකරලා වහන්සේ මේ පිළිබඳව පොඩ්ඩක් ඉස්සරහට තෙරුවන් සරණයි. දැන් එතනදී අපි ගන්නට ඕනේ ඒ හම්බවීම කියන කාරණා. ඒ කියන්නේ ශෝකය, පරිදේවයේ දුක කියන. ඒ හම්බවීම කියන කාරණාව මොකක් එක්කද? ඒ කියන්නේ අර හම්බවීම කියන කාරණාවට යොමු වෙන්නට ඕනේ. අපි හිතමුකෝ මගේ නැතුව වෙන කවුරු හරි අම්මා කෙනෙක් මැරුණා කියලා. දුක නැති වුණාට හම්බවීම හිමමයි. දැන් අපි යන්නේ ඊතර වෙන්න යන්නේ හොයාගෙන ප්‍රශ්න නිසා ජරා මරණ. ප්‍රශ්නේ. හැබැයි ඒක නෙමෙයි ඇත්තටම සත්‍ය හොයනකොට යන්න තියෙන්නේ.
ඊට පස්සේ යමු වෙන තියෙන ගෝචරත්වය. දුක නැති වුණොත් ඒ කියන්නේ ආර්යයට දකින්න යන කෝණේ සංකත කෝණේනේ. ආර්යයට දකින්න යන කෝණේ සංකත කෝණේ. සංකත සංඛාර දුක්ඛේ කෝණේ. එතකොට දැන් අම්මාගේ මරණය පිළිබඳව මට හම්බ වෙද්දී දුක්ඛ වූ දුකක් ප්‍රකට වෙලා. හැබැයි ඒකෙදි ඉස්මතු වීමට යමුනේ ඒක සකස් වීම කියන කාරණාවත් එක්ක. එතකොට දැන් අර කාරණාව අදාළ නැහැ. දැන් මේ හොයන්න යන්නේ සකස් වීම කියන එක. දැන් මගේ අම්මනට වෙන කවුරු හරි මැරුණාම ඒ දුක නැති වුණාට සකස් වීම හම්බෙලා. ඒ දුක නැති වුණාට සකස් වීම හම්බෙලා. දැන් අර දුක තිබුණාට ඒක ලෝකයේත් එක්ක හම්බ වෙන කාරණා. නමුත් සකස් වීම කියන කාරණාව එක්ක හොයන එක අන්න ආර්ය කෝණයට යොමු වෙන තැන. එතකොට මගේ අම්මා නැති වෙලා වෙනම කවුරු හරි මැරුණත් දුක නැති වුණාට සකස් වීම කියන කාරණාව අන්න එහෙමයි. ඒ සකස් වීම කියන කාරණාව හම්බ වෙනවා. එතකොට දැන් මෙතෙන් හොයන්න ගත්තට පස්සේ අර මගේ අම්මා කියන කාරණාව අදාළ නැහැ. ඒ දැන් වෙන කෝණයකට යන්නේ. වෙන දෙයක් හොයන්න පටන් ගන්න. එතකොට ඒ විදිහට ලෝකේ මොන දේ ගෝචර වුණත් අන්න අර සකස් වීම කියන පැත්තට යමු වෙන එකයි ප්‍රධානම කාරණාව වෙන්නේ. අන්න එතනයි මම කියලා ඒකත් එක්ක මම කියලා ගැනීම නැත්නම් තමා කියලා ගැනීම. අන්න ඒ ප්‍රශ්නේ හොයන්නට ඕනේ. ඒ කියන්නේ මගේ අම්මා මැරීම පිළිබඳව හටගත්ත දුක කියන එකට ඇති උනේ මෙන්න මේ හම්බවීම කියන එකත් එක්කනේ. වෙන එකක් එක්ක නෙමෙයි. දැන් හොයන්න ඕන තේ මගේ අම්මා දාලා නැහැ. මේ හම්බවීම. මගේ අම්මා නැතුව වෙන කෙනෙක් මැරුණත් හම්බවීමක් තියෙනවා. දෙකම එකයි දැන් වෙනසක් නැහැ. අන්න එතෙන්යි බුදුරණවහන්සේ පෙන්වන්නේ. ඔන්න ඔතෙන්යි පෙන්වන්නේ. ඒ හඳුනා ගැනීම, විදීම, දැන ගැනීම කියන මෙන්න මේ කාරණා එක හොයන වැඩපිළිවෙල. ඔන්න ඔය හට ගැනීම කියන කාරණාව. ඔන්න ඔය හැබැයි මේ කාරණාව කාරුණු දෙකෙන්ම ඊතර වෙන විදිහට ජාතිපති ජරා මරණ හම්බෙන්නට ඕන නැත්තේ. ජාතිපති ජරා මරණ කියන කාරණාව. ජාතියත් හම්බ වෙන්නට ඕන එකයි මම අර අවිජ්ජා දක්වම හම්බෙන්න ඕන කිව්වේ. ජාතියත් අපට බහුවිය වශයෙන් හම්බෙන්න බෑ. ඒකත් හම්බෙන්නට ඕනේ සංකතයක් වශයෙන්. ඒක සංකතයක් වශයෙන් හම්බෙන්න බෑ භවය හම්බෙන්න නැතුව. ඒක සංකතයක් වශයෙන් හම්බෙන්න බෑ උපාදානෙ හම්බෙන්න නැතුව. හැබැයි මෙන්න මේ ඒ ජාතිය කියන එක. ඒ හට ගැනීම කියන කාරණාව. අන්න ඒකත් එක්ක බලනකොට ඒ සකස් වීමේ න්‍යායයට යමු වුණාම ජාතිය කියන පැත්තයි ජරා මරණ කියන පැත්තත් ওই දෙකම පැති දෙකක් හැටියට එන්න නැතුව අන්න ඊතර වෙනවා. ඊතර වෙන මාර්ගය හම්බ වෙනවා. ඊතර වීම ප්‍රඥාවට හම්බ වෙනවා. ඊතර වීම ප්‍රඥාවට හම්බ වෙනවා. හැබැයි එතකොට අර කරුණු ගැන හැවිල්ලක් නැහැ. හොයන්න පටන් ගත්ත නිසා තමයි ජරා මරණ ගැන කතා කරන්නේ. නැත්තම් අර උපනිෂද් සූත්‍රයේ පෙන්වන්නේ ජාතිපතෙන් දුක කියලා. එතකොට අර කතාව මුකුත් නැහැ. මොකද එතන තියෙන ආස්වාක්කය දක්වාම යන වැඩ පිළිවෙලත් එක කතා කරන්නේ සම්පූර්ණයෙන්ම. අය ලෝකයේ පැත්තකට ඒමක් නෙමෙයි. ලෝකයේ පැත්තට විග්‍රහ කරන්න වෙනකොට තමයි මේ ප්‍රශ්නේ කතා කරන්න වෙන්නේ. ඒද යමු නැතනින්නේ. ප්‍රශ්නේ ඒකනේ. ඒ නිසා කතා කරා. හැබැයි ප්‍රශ්නේ ඒක උනාට ප්‍රායෝගිකත්වය යනකොට ඒව අදාළ නෑ දැන්. ඒව ඉක්මවෙලා. දැන් මේ ප්‍රශ්නෙට වඩා ප්‍රශ්නයක් තියෙනවා. අන්න ආර්යයට දකින්න සංඛාර දුක්ඛය කියන කාරණාවට යමු වෙන්න පැත්තක් ඇවිල්ලා. ඒතර හොඳ නරක පැති දෙක අර අටලෝක දහමට කම්පා වෙන්නේ නැහැ කියන්නේ. හොඳ නරක පැත්ත. ඒ කරුණු දෙක ඉවරයි. ඒ දැක්මේදී කරුණු දෙක ඉවරයි. එහෙනම් අන්න ඒ ගෝචර වීම ඒ හම්බ වීම ඒ ලැබීම අන්න එතන තමා කියලා. ඒ ලැබීම තමා. ඒ විඳීම තමා. මෙන්න මේකයි බලන්න වෙන්නේ. ඔන්න ඔකයි හම්බෙන්න ඕනේ නැත්තේ. ඒක ගොඩක් ගැඹුරුයි ඒ කාරණාව. තේරුම් ගන්න. තේරුම් ගන්න සවනස තව චූටි කාරණයක් පැහැදිලි කරගන්න පුළුවන්. සවනසර මේ දැන් අර අපිට දැන් ඉස්සෙල්ලා සවනස ධර්ම ශ්‍රවණය කරද්දී මට නම් සවනස දැන් ඔය දැන් මේ දෘෂ්ටිගත වීම එතකොට ඔය මොන හරි අපිට මොකක් හරි හම්බෙන එක ගැන එහෙම
කියන්නේ ඒක අහපුවෙන් ධර්මයේ අහපුවෙන්දම බයක් දැනෙනවා සනස කියන්නේ මේක ප්‍රශ්නයක් මේක වැරදි දික් කියන්නේ මේ වැරදින්න ඕනේ නැහැ කියලා නිකන් ඒක අයින් කරන් හදන එක ගැන හිතන්නේ නැහැ සනස දැන් ඔබ වහන්සේ මේ දැන් පැහැදිලි කරාම දැන් හොයන්න හිත යෙදෙනවා සනස කියන්නේ බයක් නැහැ දැන් සනස ඒක හම්බෙන එකම කියන්නේ ඒක ප්‍රශ්නයක් නැහැ ඒක ඉතින් භාග්‍යවතුන් වහන්සේ කියලා තියෙනවා නේ ඒක හොයන්න එහෙම අදහසක් ආවසනස කියන්නේ දැන් ජරා මරණ ජාති පත්‍ය ජරා මරණ සෝක පරිදේව දුක්ඛ දෝමනස් පායස කියද හැම වචනයකම තියෙන අර්ථය වචනය කියන තැනින් එහාට ගිහලා ඒකේ අර්ථය තමා තුළින් කියන්නේ එක දෙකක් නොවි කියන්නේ දෝමනස්ස කියන එක එකක් මම එකක් කියන්නේ නැතුව දෝමනස්සය කියන එකම මම කියන්නේ ඒ දෙකම එකට අර්ථයත් එක්කම එන තරමට හොයන්න හිත යොමු වෙනවා සවනස ඒක වැරද්දක්ද සවනස නැත්නම් ඒක තපට පැදිකන තෙරුවන් සරණයි නෑ ඒක තමයි කරන්න ඕනේ නැත්තේ මොකද බුදුරන් වහන්සේ පෙන්නලා දුන්න කාරණාව ඇත්තනේ පෙන්වන්නේ. ඉතින් ඒ ඇත්ත මොකද්ද කියලා දැන් අපි හිතමුකෝ අපි මොන හරි තියනවා අපිට හතරක් මැණික් ගොඩාක් තියෙනවා. මුළු මැණික කන්න බෑනේ. මැණික ටිකයි පරිස්සම් කරලා තියන් ඉන්නවා. මැරලා යනවා. වැඩක් නෑ. මැණිකෙන් ප්‍රයෝජන ගන්න එපේ. හතරන් වලින් ප්‍රයෝජන ගන්න එපේ. තියෙන හතරන් ටිකෙන් තියෙන මැණික් වලින් ඒක මේ නිදානයක් වගේ හාරලා වහලා තියලා මේ මැරලා ගියාම මේකට බුද්ධියගෙන ඉන්නවා. ඒක රකින්නවා. කොයිතින් එයාට මේ ඒකෙන් ප්‍රයෝජනයක් වෙන්නේ නැහනේ. ඒකෙ මොකුත් හම්බෙන්නේ. ඒකෙන් ප්‍රයෝජන ගන්න ඕනේ. මැනිකි. හතරන් වලින්. ඒක මුදල් කරලා ඒකෙන් හොඳට ගෙවල් දොරවල් හදලා සැප පහසුවෙන් ඉඳලා කාලා බීලා. එතකොට ඒකෙන් ප්‍රයෝජන ගන්නට ඕන. අන්න මැනිකෙන් ප්‍රයෝජන ගත්තා. අන්න ඒ වගේ බුදුරන් වහන්සේගේ ධර්මයේ කියන්නේ මැනිකක්. හතරන් ආකාරයක්. ප්‍රයෝජන ගන්න ඕනේ ඒකෙන්. අපි මේක මැනික මේක හතරන් මේකට ඇඟිල්ලක්වත් ගහන්නේ මේක පොළොව යට වලල්ලාම තියෙනවා. ඉතින් ඒ මිනිස්සයාට ඒකේ මුකුත් ගන්න හැමනේ භූතෙක් කියලා ඉපදින මැරලා ගියාට පස්සේ ආපහු. ඒකෙම රකින්න ආපහු. ප්‍රයෝජන ගන්නෑ. ප්‍රයෝජන ගන්න අනිවාර්යයෙන්ම ඒ විමසීම කරන්න ඕනේ. අද ගොඩාක් බය උකට. බයයි විමසන්නේ නේ. අපි අර ඇත්තටම ගත්තොත් ලෝකේ අන්ධ කෙනෙක් මේක මැනිකක් කියා ඒක රකින්නවා. අන්ධ කෙනෙක් රකින්නේ නිකන් කෙනෙක් නෙමෙයි. මේක මැනිකක් කියා රකින්නවා අන්ධ කෙනා. එයාට මැනිකක් කියලා පේන්නෙත් නැහැ. ඒකේ ප්‍රයෝජන ගන්නෙත් නැහැ. එච්චරයි වෙන්නේ. ඉතින් ඒ නිසා අනිවාර්යෙන් අපි හිතන්නට ඕනේ. ත්‍රිවන් සරණයි. ත්‍රිවන් සරණයි ගොඩක් පිං. ත්‍රිවන් සරණයි ස්වාමීන් වහන්සේ දැන් අපි අර තැනටම ආවොත් එතකොට මේ පංච උපාදානස්කන්ධය මුනාකාරයෙන් සකස් වුණා. ඒ සකස් වෙන්නේ ප්‍රායෝගික වෙච්ච කාරණේ අදාළ නැහැ. දැන් උන්න පංච උපාදානස්කන්ධය තැනට ආවට පස්සේ ප්‍රශ්නේ තියෙන්නේ එතන. දැන් ජාතිපච්චය ජරා මරණ කියන එකේදී මනුෂ්‍යයාගේ මනුසත්භාවය පිනිස ජාතිය කිසිසේත්ම සකස් වුණේ නැත්නම් ජරා මරණය පැනවිය හැකිද? ඒතකොට එතන අර පංච උපාදානස්කන්ධේ මොන ආකාරයෙන් හෝ සකස් වීමට අදාළ උපත පිළිබඳවදී සාකච්ඡා වෙන්නේ ත්‍රිවන් සරණයි. ඔව් එතකොට අර සකස් වීම කියන කාරණාව හම්බෙලානේ. දැන් අපි ගත්තොත් මිනිස්යාගේ මිනිසත්භාවය පිනිස ජාතිය. එතකොට ලැබීමට නැතුව මිනිස්යාගේ මිනිසත්භාවය පිනිස ජාතිය කිසිම ආකාරයක් නැතිනම් කොයිම ආකාරයක්වත් නැතිනම් ජරා මරණ කතා කර හැකිද? බෑ. මේමයි හේතුව මේමයි නිදානි මොකටද ජරා මරණයට ජාතිය. එතකොට මිනිස්යාගේ මිනිසත්භාවය දැන් මේ මොකද්ද මේ සිද්ධ වෙන්නේ? මේ සිද්ධ වෙන්නේ මිනිස්යාගේ දැන් අපි ගත්තොත් දැන් මම ගැනනේ මං කිව්වේ මකට අම්මාගේ ඒ දුකට අනෝමදස්සිත්වය හැබැයි අනෝමදස්සි කියන මමවත් අනෝමදස්සි ලැබීමවත් කියන එක නෙමෙයි සකස් වීම. ඒ අනෝමදස්සි පිණිස සකස් වීම කියන කාරණාව ඇතිතන එහෙනම් ඒකටත් සකස් වීම කියන එකට නිර්වචනය දෙන්න මේක කල්පනාවකට එහා ගිහලා අපි යන්නට ඕනේ. අනෝමදස්සිගේ අනෝමදස්සි භාවයේ පිණිස සකස් වීම. හැබැයි සකස් වීම කියන එක ලැබෙන්න කලින් ඉඳීම සහ ලැබුණට පස්සේ ඉඳීම නෙමෙයි. සකස් වීම. අන්න ඒකට සකස් වීම කියන්නේ.
ඒතර හැබැයි අපට තනි හැටියට කතා කරොත් කතා කරන්න වෙන්නේ ලැබුච්ච දේ. තනියම කතා කරන්නේ ලැබිච්ච දේ, හම්බ වීම අවස්ථාවකුත් දීලා කතා කරන්නේ. ලැබීම හැබැයි ලැබීමේ විග්‍රහය තියෙනවා සකස් වෙන විග්‍රහයත් එක්ක. හැබැයි ලැබීම මේ ලැබීමේ ක්‍රියාවත් එක්ක කතා කරන්න කියනවා. ඉතින් මේ ලැබීමේ ක්‍රියාව එක්කනේ ඒ මනුෂයාගේ මනුසත් භාවය කියන මේ කාරණාව ඒ જાතිය කියලා පෙන්නනේ සකස් වීම මෙන්න මේකත් එක්ක අපි වෙන් වශයෙන් කතා කරන්නේ. අනිත් පැත්තෙන් ජරා මරණය කියන එක. එතන දුක කියන කාරණාව. හැබැයි වෙන් වශයෙන්. මොකද අර කාරණාව ආරණීයයි ප්‍රඥාවට නේ හම්බෙන්නේ. වෙන් වශයෙන්. ඒ කරුණ වෙන් වශයෙන්. ඒතර දැන් මේක අපිට දැන් මෙතනදී අපිට ඊතර වෙන මාර්ගය හම්බෙන්නේ නැහැ. මොකද අපිට දැන් වෙන් වශයෙන් අර පැත්තට යන්න වෙනවා අපව. ජරා මරණේ අර ගෝචර වෙච්ච දේ කියන කාරණාවට. වෙන්වනේ හම්බුනේ. දැන් මේක ප්‍රත්‍ය වශයෙන් හම්බුණා සෝතපන්නයිනේ. හැබැයි යන්න අපි ජාතිය පිළිබඳව යම්කිසි නිර්වචනයකට අපි යොමු වෙන්න වෙනවා අර ජරා මරණය කියන කාරණා බුදුරණවහන්සේ පෙන්නපු නිසා හොයන්න ගිහිල්ලා. එතකොට ජරා මරණය කියන කාරණාව අනිත්‍ය බව ඉස්මතු වෙන විදිහ සම්පස්සමානයක් කරනවා. එතකොට මේ ජාතිය කියන කාරණාවෙත් මේ සකස් වීම පිළිබඳව සම්පස්සමානයකට යොමු වෙන්න අවශ්‍යතාවයක් ගොඩ නැගෙනවන්න භවයේ උපාදානීය ටික හොයන්න. බැවේ සකස් වීම කියන නිර්වචනයත් එක්ක. ඔය කාරණාව දිගටම කරනකොට ප්‍රඥාවටයි ීමස්මින් සති ඉදං හෝති ීමස්ස උප්පාදා ඉදං උප්පජ්ජති ීමස්මින් අසති ඉදං හෝති ීමස්ස නිරෝධා ඉදං නිරුද්ධති අජිදම් භව පච්චය ජාති භවේ හද ජාති හෝති භවේ අසති ජාති නොහෝති භව උප්පාදෝ ජාති මේ ජාති අසති ජරා මරණ හෝති ජාති අස ජරා මරණ හෝති ජාති උප්පාදෝ ජරා මරණ උප්පාදෝ උප්පජ්ජති ජාති අනිරුද්ධති ජරා මරණ නිරුද්ධති අන්නේ න්‍යායේ දැක්මකට නිරුද්ධතිනේ සමුදයයි නිරෝධයයි නිරුද්ධති. එතකොට එන හම්බෙන්න විදියක් නෑ ප්‍රඥාවට. අන්න ඒක ප්‍රඥාවට දකින්න. හැබැයි ඒ විදිහට තමයි අපි කල්පනා කරන්න යමු වෙන්නට ඕනේ අනිත්‍ය සම්පස්සයක් එක ඊළඟට ජාතිය කියන කාරණාව ආයෙම වෙනවා. ওই විදිහට දිගට ඒ කල්පනාව නැත්නම් ඒ සම්පස්සමානයක් අපි යොමු කරගන්නට ඕනේ. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි සන්නසේ මේ එතනදී සම්පස්සමානයට යොමු නොවන තාක් මේ ඒ කියන්නේ ආයතනනම් පටිලාභෝ කන්දානම් පාතුභාව කියන එක සානංශ අපිට එන්නේ මේ පුද්ගලත්වයක් එක්කනේ සානංශ. එතකොට එතන තමයි සානංශ මට ලැබෙන්නේ මේ අමාරුම තැන සානංශ. ඒක ඉක්මවන එක දැන් පුද්ගලත්වය කියන්නේ ආයතනනම් ස්කන්ධයන්ගේ පහළ වීම කියන එක සානංශ පුද්ගලත්වයෙන් තොරව හම්බෙනවා කියන එක සානංශ. එතන හිතාගන්න කියන්නේ ගොඩක් අමාරු තැන සානංශ. එතනින් එහාට යොමු වෙන එක තමයි මේ සානංශ. තේරුවන් සරණයි. තෙරුවන් සරණයි. ආයතනනම් පටලාභෝ කියනකොට එතනම අනිත් කාරණාවට යොමු කරන්න දීලා තියෙන්නේ. මොකද්ද භවය කියන කාරණාවට. ආයතනනම් පටිලාභෝ කියනකොට දැන් මට ලැබීම මේ අවස්ථාවට ලැබීම ස්කන්ධ පාතු භාවයේ මගේ පහළ වීම කන්ද මේ ಜಾති මගේ ඉපදීම ඔක්කාන්ති බැස ගැනීම දැන් මෙතන මගේ. දැන් අපි තව ටිකක් වැඩිපුර දාගන්න යන්නේ බුදුරණවහන්සේ කිව්වට වඩා. බුදුරණවහන්සේ මේ විදිහට කියලා ඒකට හේතුව ඉස්මතු කරන්න භවය කියන හේතුවට යොමු වෙන්නටයි ජාති සංජාති ඔක්කාන්ති නිබ්බන්ති කන්දානම් පාත භව ආයතනනම් පටලබ අයං උච්චති වික්ඛේ ජාති. මේ භවයට යොමු කරන්නයි කතා කරන්නේ. දැන් අපට ඒකට යොමු වෙන්නේ නැතුව අපිට තියෙනවා භවය හොයන්න අවශ්‍යතාවයක් නැතුව දැන් මේ ලැබුණා මට මගේ ලැබුණා නේ දැන් මට පහළ වුණා මගේ ආයතනේ මගේ කියලා වචනේ දාන්නේ මේ කියන අවස්ථාවත් එක්ක මගේ වචනේ තමයි හම්බෙලා තියෙන්නේ මේ කියන අවස්ථාවත් එක්ක දැන් ලැබිච්ච එකක් අන්න එතෙන් දාගෙන හොයන්න පටන් ගන්නවා. හැබැයි බුදුරණවහන්සේම පෙන්නන්නේ පටිලාභයක් ආයතන පටිලාභයක් ඛණ්ඩ පාතු භාවයක් ජාතියක් බැස ගැනීමක්. මොකද හේතුවක් ලං කරලා පෙන්නන්නේ භව හේතුව. ඒකත් එක්ක භව හේතුව හැවීමේ අවශ්‍යතාවය ඉස්මතු කරමින් ජාති විග්‍රහ කරනවා. භවයේ හැවීමේ අවශ්‍යතාවය ඉස්මතු කරමින් ජාති පෙන්නනවා. අපට භවයේ බලෙන් හොයන්න යන්න වෙනවා
අමුතුවෙන් දාගෙන මොකද හේතුව අපි අර ජාතිය විග්‍රහ කරපු කාරණාවේදී අපි අලුත් දෙයක් එකට එකතු කරගත්ත නිසා. අලුත් දෙයක් එකට එකතු කරගත්ත නිසා අපි අලුතෙන් අහපව් ආයෙත් අලුතෙන් එකක් දාගන්න එනවා හොයන්න පටන් ගන්න. හැබැයි ඒ කාරණාවම දැම්මොත් ඒ කියන්නේ සද්ධර්ම ශ්‍රවණදී යෝනිසමනසිකාරය උපදින්නේ. දැන් හිතන්න හරි මහණෙනි දැන් ඔබ යෝනිසමනසිකාරය කරන්න හරි මෙහිමයි එහෙම කුදුරන්නස වෙන්නන්නේ නැහැ නේ. යෝනිසමනසිකාරය ඔබවන්නේ නැහැ නේ තුලට. යෝනිසමනසිකාරය උපදින විදිහට දෙන්නේ. හැබැයි ඒක අපි අලුත් දෙයක් දාගෙන ගත්තොත් අපට හයි යෝනිසමනසිකාරය කරන්නේ කොහොමද? හිතන්නේ කොහොමද? අන්නේ ප්‍රශ්නේ එනවා. අපි ඒකට අලුත් දෙයක් දාගෙනනේ. දැන් අපි අලුත් දෙකක් දාගෙන හොයන්න ඕනේ ඉතින් එහාට. හොයන්න ඕනේ කියලා. හැබැයි හරියටම අහනකොට අර හොයන්න ඕන දේත් එක්ක බුදුරණවහන්සේ දීලා තියෙන්නේ. ඒකයි ඒ විග්‍රහය එච්චරටම වැදගත් මේ බුදුරණවහන්සේ පෙන්නපු දේ විතරම. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. දැන් අර අපි අර මුලින් දැනටම ගියොත් ආයෙත් අර අම්මගේ මරණය ගැන අම්මද මැරුණේ වෙන කෙනෙක්ද මැරුණේ දැන් අපිට අදාළ නැහැ. එතකොට පංච උපාදානස්කන්ධය සකස් වුණානේ. එතකොට එතනදී අපිට අර අවස්ථා සම්බන්ධයෙන් ඉවත් වෙලා මේ පංච උපාදානස්කන්ධේ සකස් වීම කියන කාරණයට ආවා වගේ ජාතියේදීත් අර අවස්ථා සම්බන්ධයෙන් ඉවත් වෙලා එතන මේ ජාතියේ සංස්කරණය අපිට දකින්න පුළුවන් වෙන්න ඕන වගේ මට හිතෙන්නේ. ඒක තේරුම් ගන්න. තෙරුවන් සරණයි. එතන ලස්සනයි කාරණා. හැබැයි තව ටිකක් ඇතුළත් වෙන්න ඕන. ඒ තමයි ජරා මරණයේදී නම් සම්පූර්ණයෙන්ම අවස්ථා සම්බන්ධයක් ඒ කියන්නේ ඒකට තද්භාවයක් එනවා. මොකද හේතුව ඒකෙන් පටන් ගන්නෙ. අර මම හිතන්නේ ඊයේත් ඔක පැහැදිලි කරාම පටිසමුප්පන්න ධර්ම හැටියට ජරා මරණ හම්බ වෙන්නට ඕනේ. හැබැයි පටිසමුප්පන්න ධර්ම නැතුව ජරා මරණේ හම්බ වෙනවා. මොකද ඒක ප්‍රත්‍යක්ෂයි. එතකොට හැබැයි හොයන්න පටන් ගද්දී යන්න අර කාරණාවට ඉක්මවිලා තමයි හොයන්න පටන් ගන්නෙ. ජාතිය විග්‍රහ කරද්දී එහෙම කතා කරන්නේ නැහැ බුදුරණවහන්සේ පටිච්චසමුප්පාද ධර්මයක් හැටියට. ඔන්න ඕකයි තියෙන වෙනස. දැන් මෙතනදී නම් හම්බ වෙනවා ඇත්තටම. ඇත්තටම හම්බ වෙනවා. හම්බ වීමේදී හොයන්න පටන් ගන්නදී තමයි ඒක අර ලෝකයේ තියෙන කාරණාව අභිබවා ගිහිල්ලා අර ගෝචරත්වයේ කියන කාරණාව එක්ක හොයන්න පටන් ගන්න. මොකද අරක ඇත්තටම හම්බ වෙන කාරණාව. ඒක ලෝකයේත් කතා කරන්න පුළුවන්. නානප්පකාරක දුක්ඛ ලෝකේ උපජ්ජති. ඒක කතා කරන්න පුළුවන් ලෝකේ. ජාතිය ලෝක කතා කරන්න පුළුවන්. හැබැයි බුදුරණවහන්සේ වෙන පටිච්චසමුප්පාදේ ජාතියේදී අර එහෙම කතාවක් කරන්නේ නැහැ. බුදුරණවහන්සේ පටිච්චසමුප්පාද වෙනම ජාතිය අර එහෙම කතාවක් කරන්නේ නැහැ. එහෙම කතාවක් කරන්නේ නැහැ. ඒතකොට අපි ඇත්තටම බලන්න යන්න ඕනත් එහෙම කියන කාරණාව බුදුරණවහන්සේ පෙන්නපු ටික දුරින් දීලා ඉවරයි. දැන් ඒ අවස්ථාව කියන කාරණාව ඉක්මවලයි බලන්න යන්න ඕනැත්තේ කියන එක අපි තුලින් එන්නේ නැති වෙන්න ඒක ඒ අවස්ථාවේදී බලන්න නොයන විදිහට බුදුරණවහන්සේ පෙන්වලා ඉවරයි. ඒ කාරණාව එහෙම්ම තියෙනවා. එතකොට එහෙනම් අනිවාර්යෙන් සිද්ධ වෙන්නේ ඒක. හැබැයි බුදුරණවහන්සේ ඒක පෙන්වලා දීලා තියෙන මේ විදිහටයි. අපි ඒකට වැරදි විදිහට දාගත්තට. අතනදී අපි වැරදි විදිහට දාගත්තත් ඒක ඇත්ත. මොකද ඒක ගෝචර. ඒක ප්‍රත්‍යක්ෂයි. ඒක අපි පටන් ගන්න තැන. අතනදී අපි පටන් ගන්න තැන නෙමෙයි හම්බ වෙන්න තියෙන තැන. ඒකේ බුදුරණවහන්සේ අහපව අර කාරණාවක් එක්ක පෙන්වන්නේ නැහැ. ඒක අපි එනම් පෙන්වනකොට අහපව ලෝකෙට ඇවිදලා බලන්න තියෙන්නේ. ඉතින් ඒ නිසා අර ඇත්තරම මේ කාරණාව ඉක්ම වෙන විදිය දෙයක් තමයි. හැබැයි බුදුරණවහන්සේ ඒක හිම්මු කියලා තියෙන්නේ. දාගන්න විදියක් කියලා නැහැ. ඊළඟ සරණයි. ඊළඟ සරණයි ස්වාමීන් වහන්සේ දැන් අපිට මනුස්සයාගේ මනුෂ්‍යත් භාවයේ පිණිස ඒ උපත සකස් වුණේ නැත්නම් ජරා මරණ සකස් වෙන්නේ නැහැ. ඒතර ඒ උපත සකස් වීම කියන එක ජාතිය සකස් වීම කියන එක අපිට තේරුම් ගන්න බෑ ඊට කලින් තියෙන භවය සකස් වීම කියන කාරණය මේකට සම්බන්ධ වෙන්නේ නැතුව ඒ වගේ එකක් නේද තියෙන්නේ ස්වාමීන් වහන්සේ. තේරුම් ගන්න බෑ. අනිවාර්යයෙන් මේක තේරුම් ගන්න භවය කියන කාරණාව තේරුම් ගන්න වෙනවා. මොකද සකස් වීමක් කියලා අපනේ පැහැදිලි කරලා තියෙන්නේ. එතකොට අපිට කොහොමද ඇත්තටම සකස් වීමක් කියන කාරණාව ඒ සකස් වීමේ හේතුව හම්බෙන්නේ නැතුව හම්බෙන්නේ. නැත්නම් අපි සංකල්පයකින් නිදාගන්නේ.
සංකල්පයකින් දාගන්න. එහෙනම් අනිවාර්යයෙන්ම ජාතිය කියන කාරණාව තේරුම් ගන්න භවය කියන එක තේරුම් ගන්න වෙනවා. නැත්තම් තේරුම් ගන්න කියන්නේ ඒක හිතන්න පෙළඹෙන්න පදනමක් නැහැ. ඒකේ නිවැරදි භාවය ඒකේ මොකද්ද මේ කියන්නේ කියන කාරණාව හිතන්න පෙළඹෙන්න ඒ කියන්නේ ඒක මේ හොයන්න පෙළඹෙන්න පදනමක් නැහැ. පදනම එන්නේ භවයේ හැවීමත් එක්ක. එහෙනම් ඒක හොයන්න ඕනේ. ඉතින් ඒ නිසා අනිවාර්යයෙන්ම ජාතිය තේරුම් ගන්න මේ පැත්තට යමු වෙන්නට වෙනවා භවය කියන කාරණාව. ත්‍රිවන් සරණයි. ස්වාමීන් වහන්සේ අර කියපු කරුණේ පොඩ්ඩක් මම ගැඹුරට අහන්න කැමතියි. දැන් අපි කිව්වහම මේ ජාතිය ගැන හොයන්න බෑ, භවය ගැන හොයන්නේ නැතුව කියලා. ස්වාමීන් වහන්සේ ඒකේ දැන් අපි එහෙම දැන් ගියාම දැන් භවය ගැන හොයන්න බෑ, උපාදානය ගැන හොයන්න නැතුව කියන එක. දැන් අපි ඔහොම යනකොට ස්වාමීන් වහන්සේ පොඩි අවදානමක් තියනවා නේද? ඒතකොට දැන් අන්තිමේදී මොකක්වත් උතන ගැඹුරට යන්න බැරි වෙනවා කියන එක. දැන් මම පොඩ්ඩක් බලන්න ස්වාමීන් වහන්සේ කියපු දේ ගලපන්න. දැන් මේ අපි පටිච්ච සමුප්පාද ක්‍රියාවලියේ අංග තනියම පවතින්නේ නැහැ. ඒක පටිච්ච සමුප්පන්නයි. යම් කිසි දෙයක් එක ඇඳිලා තියෙන්නේ. දැන් අපි ගෙනාවොත් අපි යම් කිසි අප්‍රෝච් එකක් ගෙනාවොත් අපිට හරි භවය ගැන හොයන්න බෑ, උපාදාන ගැන හොයන්න නැතුව, උපාදානය ගැන හොයාගන්න බෑ, තණ්හාව ගැන හොයාගන්න නැතුව අපි එහෙම ඒ මාර්ගේ ගියොත් ස්වාමීන් වහන්සේ පොඩි අවදානමක් වෙනවද? ඇත්තටම මේ අංගවල අන්තිමේදී මොකක්වත් හොයන්න නැතුව මේක අවිද්‍යාවෙන් නිසා තමයි වෙන්නේ කියලා තනකටන එක ගැන. ඒක කොහොමද අපි මේ තර්ක දෙක එක්කව කරන්නේ ස්වාමීන් වහන්සේ? ත්‍රිවන් සරණයි. මම හිතන්නේ මම ඊයේ කතා කරා. මොකද ජාතිය කියන කාරණාවට හොයන කොටයි භවය හම්බෙන්න ඕනේ. ඒ කියන්නේ ජාතිය කියන කාරණාව කවදාවත් භවය හම්බෙන්න නැතුව හම්බෙන්නේ නැහැ. හැබැයි ජාතිය කියන කාරණාව හොයද්දී භවය හම්බෙන්න ඕනේ නැත්තේ. භවය කියන කාරණාව හොයද්දී උපාදානෙ හම්බෙන්න ඕනේ. ඒ කියන්නේ භවය හම්බෙන්නේ නැහැ උපාදානෙ හොයන්න නැතුව. හම්බෙන්නේ නැතුව. හැබැයි ජාතිය හොයද්දී භවය හම්බෙන්නේ. ඒ කියන්නේ දුක පිරිසිඳ හැවීම කියන කාරණාවයි පටන් ගැනීම. ඉතින් පිරිසිඳ හොයන්න. මොකද්ද කියලා හොයන්නේ. එතකොටයි හටගන්න හේතුව හම්බෙන්නට ඕනේ. හැබැයි දුක හොයන්න නැතුව, පිරිසිඳ හොයන්න නැතුව හේතුව කල්පනා කරන්න එන්නේ වැඩක් නැහැ. මේ ජාතිය කියන කාරණාව පිරිසිදු හොයනකොට ඒක මොකද්ද කියලා ජාතිය පිළිබඳ විග්‍රහය පැහැදිලි. හැබැයි හරියට හම්බෙන්නේ නැහැ. හම්බ වෙන්න භවය හම්බෙන්න ඕනේ. හැබැයි මේක හොයද්දී භවය හම්බෙන්නට ඕනේ නැත්තේ. ඊළඟට යා හොයන්න පෙළඹෙන්නේ දැන් ජාතිය නෙමෙයි. දැන් ජාතිය පිරිසිදු හොයාගෙන යනකොට අන්න භවය කියන පැත්තෙන් තමයි හොයාගන්න තියෙන්නේ. දැන් භවය කියන එක හොයන්න වෙනවා. භවය හොයාගෙන යනකොට භවය කියන එක හම්බෙන්න අර උපාදාන පැත්තක් ලඟ වෙනවා. ඊළඟට හැබැයි දැන් උපාදාන ප්‍රශ්නේ තියෙන්නේ. දැන් ඒසොට ಜಾති කතන්දරයක් නෑ යාට. දැන් මරණ කතන්දරයක් නෑ. දැන් මේකයි හොයන්නේ. හැබැයි ඒක හොයන්නේ ජාතිය මොකද්ද කියලා හොඳට හොයන්න ගිය තැනදී හම්බෙන එක. මිසක් අතෙන් දාලා හොයන එක නෙවෙයි. දාලා හොයන්න ගියාම අපි හොයන්න නැතුවනේ දාන්නේ. දාලා හොයනවා කියන හොයන්න නැතුව දානවා. හැබැයි ජාතිය පිළිබඳව දැන් අපි ජරා මරණනේ මේ කතා කරේ. ජරා මරණය පිළිබඳව. ඒතර ජරා මරණය පිළිබඳව කතා කරනකොට මේ ජාතිය සම්බන්ධ වෙනවා. එකත් එක ජරා මරණය හම්බ වෙන්නේ. හැබැයි ජරා මරණය හොයාගෙන යනකොට මොකද්ද කියලා. ඒ වගේම ජාතිය මොකද්ද කියලා හොයාගෙන යන තැනදී තමයි පිරිසිදු හොයනකොට මොකද්ද කියලා හොයන්න යනකොට අන්න භවය කියන කාරණාවට යමු. නැතුව යන්න ගියොත් අපි ගැළපීම. ඒක මම හිතන්නේ ඊයේ කතා කරා සමුදය කියන්නේ සමුදය නෙමෙයි අපිට කරන්න තියෙන්නේ. පිරිසිදු හොයන්න. සමුදය තියෙන්නේ ප්‍රහාණය කරන්න. අපිට දුක තියෙන්නේ පිරිසිදු හොයන්න. පිරිසිදු හොයනවා කියන්නේ හොඳට හොයනවා. හොඳට හොයද්දී අපි හම්බෙන්නේ සමුදය. දැන් සමුදය හොයන්නට ඕන. හටගත්ත කාරණාව. හටගත්ත කාරණාව කියනකොට දැන් ඒක දැන් අපි යම් කිසි මට්ටමකට මේ ජාතියට ජරා මරණ හේතු ජාතිය කියන කාරණාවට හොයන්න පෙළඹෙනකොට හම්බවීමත් එක්ක ජරා මරණ හැබැයි සත්‍ය ඥානිය හම්බුන්නේ නැහැනේ. ඒ නිසා තමයි ජාතිය හොයන්න පටන් ගත්තේ. සමුදය ඒක යම් හරි මට්ටමකට යමු වුණාම. හැබැයි අර අනිත්‍ය සම්පස්සමානියක් කරපු නිසා ඊළඟට ජාතිය කියන කාරණාව නෑ තේරෙන්නේ නෑ. දැන් ජාතිය හොයන්න වෙනවා. දැන් අරක පැත්තකට දාන්න වෙනවා. දැන් මේක ප්‍රශ්නේ. දැන් මේක හොයන්න ගියාම භවය හොයන්නට වෙනවා. හොයාගෙන යද්දි ඊළඟ අරක අදාළනේ දැන් භවයේ ප්‍රශ්නේ තියෙන්නේ. ඔන්න ඔය විදිහට අර හෙවීම කියන කාරණාවේදී හම්බ වෙන කාරණාවත් එක්ක තමයි මේ හෙවීම ඒ සම්පස්සමානිය දිගටම සිද්ධ වෙන්නේ. ඒක කල්පනා කරලා දාන එකක් නෙමෙයි. එහෙම වුණොත් වැරදි. ඊට එතකොට ස්වාමීන් වහන්සේ මේකින් ස්වාමීන් වහන්සේ මම හිතන්නේ අදහස් කරන්නේ පටිච්ච මෙහෙම කිව්වොත් හරිද කියන එක තමයි මම බලන්නේ ස්වාමීන් වහන්සේ. කියන්නේ
මේකෙන් අදහස් වෙන්නේ ඔය පටිච්ච සමුප්පාද ක්‍රියාවලිය පාවිච්චි කරන්න ඕනි කියන එක තමයි වැදගත් වෙන්නේ තේරුම් ගැනීමට වැඩිය කියන එක ගත්තාම හරිද ස්වාමීන් වහන්සේ? තෙරුවන් සරණයි. ඔව් වටහාගෙන ඉඳීම කියන කාරණාව. ඒ කියන්නේ ඒක තමයි ලොකුම වැරද්ද. පටිච්චසමුප්පාදය කියන කාරණාව ඉස්මතු වීම. පටිච්චසමුප්පාද ක්‍රියාවලිය කියන්නේ ඒක ඉස්මතු වෙන එකනේ. එහෙනම් පටිච්චසමුප්පාද ක්‍රියාවලිය ඉස්මතු වෙන්න ආර්ය න්‍යාය ඉස්මතු වෙන මෙන්න මේ කාරණාවමයි ඉස්මතු වෙන්නට ඕන නැත්තේ යමක් තේරුම්ගෙන ඉඳීම නෙමෙයි. ඒකමයි ඉස්මතු වෙන. කියන්නේ කොහෙන් ගියා දැන් අපි හිතමු එහෙම හොයලා හැබැයි දුක ඒ කාරණාව හොයාගෙන යද්දී ඒක යම් කිසි හරි මට්ටමකට එන්නේ එයාගේ අනිත්‍ය සම්පස්සමානයේ ඒ දියුණු හැටියට. එයාට ඒ විදිහට හොයාගෙන ගිහිල්ලා මේ අවසානයේදී ඉවරයි. හැබැයි හෙවිලත් නෑ. ආයෙ මුලින් පටන් ගන්න ඕනේ. ඒ දැන් එයාට පුළුවන් මට්ටමනේ කරේ. ආයෙ හොයන්න පටන් ගන්න ඕනේ. ආයෙ හොයාගෙන යනකොට ආයෙත් හෙවිලා ඉවරයි. ආයෙත් හොයන්න පටන් ගන්නවා. හැබැයි එතකොට ඒ හොයන කාරණා වෙනසක් තියෙනවා. නුවණ දියුණුවීමත් එක්ක. අන්න ඒකයි ඉදිරියට යන්නේ. එහෙම යන්න නුවණ දියුණු වෙච්ච තැනදී අන්න ජාතිපතින් ජරා මරණ කියලා දැක්මින් ඊතර වෙන මාර්ගය හම්බ වෙනවා. බාපතෙන් ජාති කියන දැක්මින් ඊතර වෙන මාර්ගය හම්බ වෙනවා. අන්න එතනදී දැක්මෙදි හම්බ වෙනවා. දැක්මින් හම්බ වෙනවා. හැබැයි ඒක හම්බ වෙනවා නෙමෙයි දැක්මින් හම්බ වෙනවා. හැබැයි අර දිගටම අර කාරණාව පිරිසිඳ සෙවීම කියන කාරණාව දිගටම අර පටිච්ච සමුප්පාදය හම්බෙන විදිහටම හොයාගෙන යන්නට ඕනේ. ඒ පිරිසිඳ හොයන්න පටන් ගද්දි වෙන්නේ අන්නේ කාරණාව. පිරිසිදු හොයන පටන් ගනිද්දි වෙන්නේ අන්නේ කාරණාව පටිච්චසමුප්පාදයේම හොයන එක. ඒ කාරණාවක් පිළිබඳව නිෂ්ඨාවකට යෑම නෙමෙයි. ඒක අනිත්‍ය සම්පස්සමානයමයි ඉස්මතු වෙලා ඉන්නේ. හැබැයි ඒක අපිට හොයාගෙන යන්න පුළුවන් අවිද්‍යාව දක්වාම. හැබැයි ඒ හොයාගෙන යන්නේ අපේ ඒ දැන් තියෙන හැකියාවත් එක්ක. තව අපි මුලින් ඉඳලා ආයෙ පටන් අරන් හොයාගෙන යන්න ගියාම අපට ඊළඟට ජරා මරණය පිළිබඳව, ජාතිය පිළිබඳව හම්බ වෙන ඒ පිරිසිදු හොයන්න පටන් ගන්න කාරණාදී හම්බ වෙන කාරණාව ජාතියට භව ප්‍රත්‍යයෙන් කියන්නේ යොමු වෙනකොට ඒක වැඩි ඊට වඩා. කලින්ට වඩා වෙනස්. ඒ හැකියාව වැඩි. ඔන්න ඔය විදිහට දිගටම යන්නට වෙනවා. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි ස්වාමීන් මේ ජරා මරණයෙන් කෙනෙක් විමසන්න පටන් ගන්නකොට සාංශ දැන් විමසගෙන යනවා නම් එතනදී දැන් එතන සකස් වීම කියන තැනින් පටන් ගත්තොත් සාංශ එතනදී දැන් කෙනෙකුට ඔය විදිහටම ජාති ප්‍රත්‍යයෙන් ජරා මරණ ඊට පස්සේ භව ප්‍රත්‍යයෙන් ජාති මේ පැත්තෙන් එහෙම යන්නත් පුළුවන්. සමහරක් වෙලාවට දැන් සකස් වීම කියනකොට සාංශ සකස් වීම කියන තැනින්ම ජරා මරණය කියන එක විමසන්න පටන් ගනිද්දී එතනින් ස්කන්ධ පැත්තට යමු වෙලා එතන එහෙම කියන්නේ ප්‍රායෝගික කරගෙන යද්දී එහෙම යොමු වීමක් වෙන්නත් පුළුවන් නේ. ඒතර සංස ඒක පුද්ගලයන් පුද්ගලට වෙනස් වීමක්ද එහෙම නැත්නම් ඒක අපි දැන් නොමග ඒ කියන්නේ ඔතන දැන් පටිච්චසමුප්පාදේ විමසනවා ආයි පටිච්චසමුප්පාදේ සම්බන්ධ වෙනවා ඒ පැත්තෙන් විමසගෙන ගියත් මේ එහෙම විමස යනකොට හැබැයි අපි මේ විදිහට න්‍යායයටම එහෙම කොටු වෙලා අපි කරන්න ඕන නිසා නැත්නම් ඒක ප්‍රායෝගිකව වැඩන විදිහටද අපි ඒක කළ යුත්තේ විමසගෙන යනකොට ඒක පුද්ගලනානත්වයට එක්ක පොඩ්ඩක් පැහැදිලි කරන්න සහස් තෙරුවන් සරණයි. ඇත්තට දැන් පටිච්චසමුප්පාදේ විග්‍රහ කරනකොට ඔය කරුණු විදිහට පැහැදිලි කරලා පෙන්නනවානේ. ඒ පාරලික සූත්‍රයේ ඊළඟට සම්මසන සූත්‍රයේ තවවිදියක් ඊළඟට ওই විදිහට කරුණු ගොඩක් තියෙනවා. එතකොට දැන් පංචීපාස්කන්ධයේ හැටියට හම්බෙනකොට විමසන්න පටන් ගත්තාම පංචීපාස්කන්ධයේ හැටියට ඔන්න විමසන්න පුළුවන්. හැබැයි ඒ කාරණා අපි හිතමු පංචීපාස්කන්ධ සංඥාව කියලා. සංඥාවට පස්සේනේ. පස්සේ කියන කාරණාව කොච්චර අමාරුද තේරුම් ගන්න. එතකොට අර මේ විස්තරයෙන් බලගෙන යනකොට විමසන්න ඕන තියෙන පරාසය වැඩි, විචක්ෂණය කරන්න තියෙන පරාසය වැඩි, පුංචිම තැන ඉඳලා ගොඩාක් විමසන්න පුළුවන්. වැඩෙනකොට වැඩිමත් එක්ක ඇත්තටම ලොකුවට හැම එකකෙක්ම විමසන්න කියලා එකක් නැහැ. දැන් පාරලික සූත්‍රය ගත්තට පස්සේ වැඩෙන දෙයක් එක්කනේ කතා කරන්නේ. පංචපාස්කන්ධයට ගත්තාම පංචමාස්කන්ධය. හැබැයි ඒ වැඩිමත් එක්ක. ඒ කියන්නේ ඒක හරියටම දැන් පස්සේ කියන කාරණාව හම්බ වෙලා. පස්සේ කියන කාරණාව පිළිබඳ යම් නිරවුල් භාවයක් තියෙනවා. හැබැයි දැන් පස්සේ කියන කාරණාව යම් නිරවුල් භාවයකට යන්න අපි මේ විදිහටම විමසීම
ඒ කියන්නේ අපි අර විමසන්න ඕන කාරණා වැඩිපුර යොමු කරලා තියෙනවා. ඒකයි බුදුරණවහන්සේ විස්තර වශයෙන් මේ පැහැදිලි කිරීම තියෙන්නේ. අන්න ඒකේ නිසා හේතු වෙනවා. හැබැයි වැඩෙන හම්බ වෙන කාරණා ඔස්සේ යන්න තියෙන්නේ. ඒකට අර ලකුවට කරන්න දෙයක් නැහැ. මොකද ඒ නුවණ වැඩි වීමත් එක්ක තමයි. හරියට මේ වගේ මම පුංචි උදාහරණයක් කියනවා. මටත් ඔය තේරෙන විදිහට මම ඔය මෝඩ වුණත් උදාහරණයක් කියනවනේ මොකක් හරි. දැන් ඔන්න මේ මම අර ඉදත් මම කිව්ව ගාණක් හදන එක සම්බන්ධයි. දැන් ඔය O level නම් ලඝු ගාණක් හදන්න ලඝු පොත අරගෙන මේවා ලියලා එන්න හැලක් කරලා ලඝු ගාණ හදනවා. හදලා ඒකට විභාගෙට ලොකු ගාණක ලකුණුකුත් හම්බ වෙනවා. උසස් පෙළ කරනකොට මොනවා හරි ගාණක් හදන්න අනුකලණය දෙද්දි කෑල්ලක් කොහෙන් හරි එහෙම මෙහෙන් ලියලා මේ ටස් ගාලා හදලා උත්තරේ දානවා. අරක එච්චර දාලා නෑ දැන්. උත්තරේ යෝ නැති මෙතෙන්ද. අනුකලණයට දෙද්දි. ලඝුද මොකක්ද දාලා නෑ. හැබැයි ලඝු වලින් තමයි හදන්න තියෙන්නේ. හැබැයි හදන්න අර පොඩ්ඩක් එහෙම කරලා මේ කටු සටහන කොලේ දාලා ටස් ගාලා හදලා දානවා. ඒක ලොකු වැඩගත්කමක් නෑ. ඇයි? එයාගේ හැකියාව වැඩි. එයා මෙතනින් එහා දෙකට යමු වෙන්නේ. දැන් ලඝු ගාන හදන්න පල්ලෙහාම යන කෙනාට ඒකේ ලඝු ගාන හදන විදිය ඊළඟට මේ මුල ඉඳලා ඒ සේරම ටිකත් එක තමයි අරකට යන්නේ. එතෙන් ඉහාට ගියාට පස්සේ ඊටත් වඩා හැකියාව වැඩි. අන්න ඒ වගේ තමයි මේ විස්තර වශයෙන් තියෙනකොට අර මුල ඉඳලම හොයන්න තියෙන කාරණාව එක යනකොට අපේ තියෙන අර හැකියාව එන්න වර්ධනය වෙනවා. හැබැයි වර්ධනය වෙලා වැඩෙන්න පටන් ගත්තට පස්සේ ඒ කියන්නේ ඒක වටහා ගන්න පුළුවන්කම වැඩි වෙනකොට අන්න ඒ දියුණු ප්‍රඥාවත් එක්ක ඒ වැඩෙන කාරණාව එක්ක යමු වෙන්න පුළුවන්. එතකොට අපි බලින් අපි මේ අලුතින් මේවා කරන්න නෙමෙයි තියෙන්නේ. යාගේ වැඩෙන පැත්තත් එක්කයි බලන්න තියෙන්නේ. හැබැයි ඉතින් මේකටම අපි මේවා වෙන්වෙන් වශයෙන් බලන එක ගොඩාක් වැදගත්. ඒ වැඩෙන තුරාවටම. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි ස්වාමීන් තන තව චුරි කාරණයක් මතුණා ස්වාමීන් වහන්සේ. දැන් අපි ස්වාමීන් වහන්සේ දැන් අපි මේ පෘථග්ජන ස්වභාවයෙන් නම් මේ විමසීම කියන එක කොච්චර වැදගත්ද කියන එක කතා කියන්නේ හැංගෙනවා ස්වාමීන් වහන්සේ. දැන් පෙළදහම අපි බලද්දී අපේ උපාසක උපාසිකාවන් නේම විමසීම් කරපු ඒ විමසීම් වල හැටියට ස්වාමීන් වහන්සේ ඒගොල්ලෝ කවදාවත් ඉන්න අතර වීමේ ස්වභාවයක් නැහැ ස්වාමීන් වහන්සේ. කියන්නේ දැන් පෘථග්ජනලා විමසීම කරන එක නවත්වා කරන එක ඔබ වහන්සේ නිතරම කියනවා. එතකොට දැන් අර වගේ ආර්ය ශ්‍රාවකයෝ කියන කොටස කොච්චර විමසීමක් කරලා තියෙනවද කියන්නේ සානසාර මේක නැවතීමක් නැහැ නොනවතීමමයි විමසීමෙන් කියන කාරණේ තියෙන්නේ නේද සානතරසන විමසීම අවසානයේ නිවීම. ඒ කියන්නේ එතකොට අර සම්පූර්ණ ඔක්කොම ඉවරයි. නිවුණා. කතකරණීයෝ. එතන මේ කතා කරන්නේ කතකරණීයෝ. කලියුත් කරා. ඕවිත බාර අයින් කරා. එතකම දැන් අපිට මොකද සෝතාපන්න කෙනෙක් ගැන සෝතාපන්න කෙනාට රාගයනවා කියමුකෝ. රාගයනකොට සිහිය නොවන වීරිය එකට ආයාසයෙන් තමයි මැදිහත් වෙලා යමක් කරන්න යමුනාමනේ ප්‍රඥෙන් දැකලා ඊතර වෙන්නේ. අනාගාමී කෙනෙක් සමාධිය කියන ධ්‍යානයක. ධ්‍යානයේ තුල තියෙන කාරණාව තේරුම් ගන්න යමු කරලා තමම යමු කරන්න ඒකට වීරිය ඒ කියන්නේ එක එකයි ඒ කියන්නේ අනාගාමී කොටසක් විවිධ කොටස් කිහිපයක් ඉන්නවා. සෝතාපන්න කොටස් කිහිපයක් ඉන්නවා. එයාගේ හැකියාවත් එක්කනේ. ඒකට යමු කරව තැනදී තමයි යන්න ප්‍රඥාවෙන් දැකලා මාර්ගයේදී දකින්නේ. නිවෙනකොට ඔක්කොම ඉවරයි. ආයේ කතකරණිය උකලියුත් ඉවරයි. දැන් අනාගාමී කෙනාටත් කියනවනේ බ්‍රහ්ම ලෝක යන කෙනාට කතකරණියෝ කියලා. අනාගාමී. ඇයි එහෙම කියන්නේ? බලෙන් කරන්න බෑ යාටත්. එයා මෙහි යම් කිසි විදියකටද කරලා යන්නේ. ඒකයි උද්දාසු දක්නිතාගාමී නම් ඒකමයි. උපහාච්ච පරිනිබ්බායි නම් ඒකමයි. අන්තරා පරිනිබ්බායි නම් ඒකමයි. කරලා යන විදියට යන්නේ. ආයෙ කරන්න එයාට මැදිහත්වල කරන්න දෙයක් නැහැ. ඒ යන පිළිවෙලටම ගිහිල්ලා නිවෙනවා. එයාට මැදිහත්වල ගන්න පුළුවන් සහම්පි බ්‍රහ්මරාජා බුදුරණවහන්සේගෙන් බණ රහත් වෙනවනේ. එයාට මැදිහත්වල කරන්න බෑ. ඒක කතකරණීය වෙන්නේ ඒකයි. තමන් මැදිහත්වල කරන්න තියෙන කාරණා ඉවරයි. බ්‍රහ්ම ලෝකේ සුද්ධාවාස කියලා ඉපදුනාට පස්සේ එහෙන් ඉවරයි. ඒට අදාළව මෙහෙන් සකස් කරපු විදිහට මෙහෙන් කරන්න පටන් ගත්ත විදිහට ඉවර වෙනවා. අනිත් බ්‍රහ්ම ලෝකෙට ගියත් එහෙම. ආයු ශූන්‍යම් පිරියම් පාන්නේ එකනේ. අනාගාමීයි. එතකොට එතනින් මෙහා ඉතින් අනිවාර්යෙන් හිනම් ලකූම කරන්න දෙයක් තියෙනවනේ. යෝනිසෝ මනසිකාරයේ විචක්ෂණේ දිගට මේකමයි තියෙන්නේ. එයි දැන් හම්බ වුණා නම් යමක් හොයන්න දෙයක් නැහැ නේ.
හම්බ වුණා නම් හොයන්න දෙයක් නැහැ. හොයන්නේ හම්බ වෙච්ච නැති නිසානේ. අපි හිතමුකෝ මෙහෙම මම සාමාන්‍ය පොඩි උදාහරණයක්. ඉදි කට්ටන්න නැතුව අපි ඉතාලම සියුම් දෙයක් නැති වෙනවා කියමුකෝ. වැටෙනවා. අපි හිතමු මේ පුංචි ඇහැට නොපෙනෙන පෙනෙන තරමේ තියෙන අර පුංචි මේ අවශ්‍ය නට් එකක්. නැත්නම් මොනවා හරි පොඩි දෙයක් වැටෙනවා කියමුකෝ මේ දූවිලි ගොඩක. වැලි ගොඩක. එතකොට හැබැයි වැටෙන හැටි දැක්ක කෙනාටම කෙලින්ම ගිහිලා ගන්නත් පුළුවන්. නොදැකපු කෙනාට යම් කිසි හරි දෙයක් සේයාවක් ආව කෙනාට ඒ හරිය පොඩ්ඩක් බලලා ගන්න පුළුවන්. එහෙමත් හම්බෙන්නේ නැති කෙනාට හැම තැනම පීර හොඳට හොයන්න වෙනවා. එහෙම හොයන්න වෙනවා හම්බ වෙනකම්. නැත්නම් හම්බෙන්නේ නැහැ. අනේ වගේ මේ හම්බ වුණා නම් හොයන්න ඕනේ නැහැ අපව. හෙවිල්ල ඉවරයි. හම්බුණා නම් හෙවිල්ල ඉවරයි. දැන් මේ වැටෙන හැටි දැකපු කෙනාට කෙලින්ම දැකපු එක හිම්ම ගන්න පුළුවන්. ඒ කියන්නේ එච්චරට මෙයාගේ නුවණ වැඩි. දැකපු කෙනාට. දැක්කනේ වැටෙන තැන හරියටම ඉස්ස ගත්තා. නොදැක්ක කෙනාට හොයන්න නෝ හොඳටම. හම්බුණාට පස්සේ ආයෙත් හොයන්න දෙයක් නැහැ නේ. එහෙනම් අර පිරිසිදු හෙවිල්ල කොච්චර ඕනද? දැන් අපි එහෙම නැති වෙච්ච එකක් බලන්න හොයන්න පුළුවන් හැමතැනම හොයනවනේ. හොයලා හම් වෙනකම් හොයනවා. ඉතින් අපිට හම්බුණා නම් ආයෙ හොයන්න ඕනේ. ඒ නිසා මම ඔය සාමාන්‍ය උදාහරණයක් කිව්වේ. හොඳයි තිරුවන් සරණයි. තිරුවන් සරණයි සන්නස් ගොඩක් පිං. ප්‍රශ්න ඉවර නම් ඉතින් අදට අවසන් කරමු. බ්‍රහස්පතින්ද බොහෝ වෙලාවට කරන්නේ මේ එහෙමත් අපි එහෙනම් භවප්‍රත්‍යයෙන් ಜಾතිය හොයන්න පැත්ත කතා කරමු. භවයේ ಜಾතිය සම්බන්ධ කරලා ඒක කොහොමද හොයන්නේ කියන එක. මේ සම්බන්ධයෙන්ම තව තියෙනවා නම් කරුණු අහුවට කමකුත් නැහැ. දැන් අහනකොට ඇත්තටම දැන් අපි හිතමු ඊළඟට ಜಾතිය ගැන භවයෙන් කතා කරනකොට එතකොට අපිට හිතුණා නම් ජරා මරණේ ಜಾතිය තව කතා කරන්න ඕනේ මොනවද කියනකොට ඒක ඇහුවට ප්‍රශ්නයක් නැහැ. මොකද අනිවාර්යෙන් ඒක අහන්න ඕනේ එහෙම කතා කරගෙන යද්දී. ඒ නිසා අපි ඊළඟ ඒකෙදි භවපත්‍යයෙන් ಜಾතිය කියන එක බලමු. මේ මහා නිදාන සූත්‍රය පොඩ්ඩක් බලන්න. ඒ සම්බන්ධයෙන් විග්‍රහය. එතකොට මොකද මහා නිදාන සූත්‍රය තමයි වැඩිපුර විස්තරයක් තියෙන. ඒ කියන්නේ මහා නිදානේ ආනන්ද ස්වාමීන් වහන්සේට විග්‍රහ කරලා පෙන්නපු එක. නිදාන වර්ගයේ තමයි මේ දවස්වල ගොඩාක් සූත්‍ර කරානේ. ඉතින් ඒවත් ඉතින් අහන එක හොඳයි. ඒ කාරණු තියෙන ඒ වගේ ගොඩක් කාරණා තියෙනවා. මහා නිදාන සූත්‍ර විශේෂයෙන් බලන්න. ඒකේ තියෙන කාරණාවත් එක්ක. හොඳයි එහෙනම් අදත් අපි අවසන් කරමු. අදත් අපි බුදුරණවහන්සේගේ මේ ධර්මයේ කතා කරලා කතා කිරීම තුළින් මම අර මුලින්ම පැහැදිලි කරේ එකයි භාග්‍යවතුන් වහන්සේ පෙන්නපු ධර්මයේ තියෙන ගැඹුරු බව, ගාම්භීර බව, මේ ආශ්චර්ය බව. ඒ ධර්මයේත් එක්ක බුදුරණවහන්සේගේ ඒ අසාමාන්‍ය හැකියාව, ඒ සත්‍ය ඉස්මතු වෙනවා. ඉතින් ඒ උතුම් සත්‍යානුභාවයෙන් මේ ධර්මයේ උතුම් සත්‍යානුභාවයෙන් ඒ වගේම මේ මඟ පිළිපන් සංඝ රත්නයේ සුපටිපන්න ගුණයෙන් යුක්ත ඒ සංඝ රත්නයේ සත්‍යානුභාවයෙන් අමත් මේ ධර්මයේ බුද්ධ වචනයේම ඉස්මතු කරන්න ඕනේ කියලා අදහසින් මම මේ ධර්මයේ කතා කරන්නේ. ඒක සත්‍යයි. ඒ සත්‍යානුභාවයෙන් අපි ධර්ම ශ්‍රවණේ සාකච්ඡා කළ රැස් කරගත්ත පුණ්‍යානුභාව බලයෙන් අපේ චිත්ත තුළ හට ගන්නා මේ මෛත්‍රී ස්වභාවයේ ආනුභාවයේ සත්‍යානුභාවයේ සියලු සත්‍යානුභාවයන්ත් මේ සෑම අනුභවයෙන්ම මේ ලෝකයට උදා වී තිබෙන මේ වසංගත බිය විශේෂයෙන්ම ශ්‍රී ලංකාවේ මේ වෙනකොට මේ උද්ගත වී තිබෙන මේ පැතිරියන්නේ වසංගත බිය දුරු වී සියලු දෙනාට සතුටින් වාසය කරන්න වාසනාව උදා වේවා. ත්වන් සරණයි.